හරි. එහෙමනම් අපි අද කතා කරන්නේ 2016 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ටාගට් පේපර් එකක රචනා කොටස. මේකේ ව්‍යුහගත රචනා කොටස අපි කතා කරලා ඉවරයි. රචනා කොටසේ 5 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට තියෙනවා. අපි බලමු. එතකොට 5 වෙනි ප්‍රශ්නයෙන් තියෙනවා ස්නායු පද්ධතිය නැත්නම් ස්නායුක සමායෝජනය ගැන කොටසක් තියෙනවා. එතකොට ස්නායු ශෛලයක් එහෙම නැත්නම් නියුරෝනයක රූප සටහනක් දීලා තමයි ප්‍රශ්නේ ආරම්භ කරලා තියෙන්නේ. දේහේ සියලු අවයව හා පද්ධති අතර මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලබන්නේ ස්නායු පද්ධතිය මගිනි. රූපයේ දැක්වෙන්නේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය තරුම් ඒකකයයි. දැන් ස්නායු පද්ධතිය ගැන කතා කරනකොට ව්‍යුහමය ඒකකය හා කෘත්‍යමය ඒකකය වෙනස් වෙනවා. හරිද? ඒක මතක තියාගන්න. ඔය සමහර පද්ධති වල තියෙන හැම ව්‍යුහමය ඒකකයයි කෘත්‍යමය ඒකකයයි වෙනස් වෙනවා. දැන් ස්නායු පද්ධතියේදී ව්‍යුහමය ඒකකය වෙන්නේ නියුරෝනය. දැන් පැත්තකින් ඕකට සටහනක් දාගන්න. ව්‍යුහමය ඒකකය වෙන්නේ නියුරෝනය. නියුරෝනය කියන්නේ ස්නායු ශෛලයකට. හරිද? සාමාන්‍ය ශෛලයට වඩා ස්නායු ශෛලය වෙනස්. ඒ කියන්නේ සාමාන්‍ය ශෛලයක හැඩයට වඩා ස්නායු ශෛලයේ හැඩය වෙනස්. දැන් ඕගොල්ලන්ට පේන සාමාන්‍ය ශෛලයක් නම් නිකන් මෙහෙම අපි අඳින්නේ ඔන්නෝගනේ අඳින්නේ. ස්නායු ශෛලයක් අඳිද්දී අපි අඳින්නේ මෙහෙම. මෙහෙමනේ අඳින්නේ. ඔන්න ඒ විදිහට අඳින්නේ. සාමාන්‍ය ශෛලයකට වඩා ස්නායු ශෛලය වෙනස් කිව්වේ ඒකයි. ස්නායු ශෛලයේ තියෙනවා එළියට පැනපු කොටස්. හරිද? එළියට පැනපු කොටස් තියෙනවා. මේ එළියට පැනපු කොටස් වලට කියන්නේ ප්‍රසර කියලා. ප්‍රසර පිහිටලා තියෙන ගොඩක්. ඒක නිසා සාමාන්‍ය දර්ශීය ශෛලයකට වඩා නියුරෝනය ගොඩක් වෙනස්. එහෙම වෙන්න හේතුව තමයි මෙයා කරන කාර්ය. එයා යම් කෘත්‍යයක් කරනෝනේ කාර්ය. ඒ කාර්ය අනුව තමයි මෙයා හැඩ ගහලා තියෙන්නේ. ඒ කාර්ය තමයි ආවේග සම්ප්‍රේෂණය. ආවේග සම්ප්‍රේෂණයට හැඩ ගැහිච්ච නිසා මේ නියුරෝනය වෙනස්. එතකොට මේ තියෙන ව්‍යුහමය ඒකකය. හැබැයි කෘත්‍යමය ඒකකය වෙන්නේ නියුරෝනය නෙවෙයි. මතක තියාගන්න ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. කෘත්‍යමය කියන්නේ යම් කාර්යයක් කරන්න හැඩ ගැහිච්ච ඒකකය. මේක ව්‍යුහය. හැබැයි මෙයාට තනියම මේ කාර්ය කරන්න බෑ. මේ වගේ කීප දෙනෙක් එක්කහුව වෙන්න ඕන. ඒ වගේ කීප දෙනෙක් එක්කහුව වෙලා හැදෙන පණිවිඩයක් ගෙනියන්න පුළුවන් මාර්ගයක්. අන්න ඒකට තමයි කියන්නේ කෘත්‍යමය ඒකකය. ඒතර ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය වෙන්නේ ප්‍රතීක ඡාපය. ඔය දෙක පොඩ්ඩක් ඔයගොල්ලෝ සටහනක් දාගන්න ඉස්සෙල්ලා. ස්නායු පද්ධතියේ එහෙම නැත්නම් ආවේග සම්ප්‍රේෂණයේදී ව්‍යුහමය ඒකකය නියුරෝනය, කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය. සටහනක් එනකොට දාගන්න. ඊළඟට මතක තියාගන්න ඕනේ නියුරෝනයක් සාමාන්‍ය ශෛල වලට වඩා වෙනස් කියන එක. ඊළඟට ඔයගොල්ලෝ නියුරෝන වර්ග 3ක් ඉගෙනගෙන තියෙනවා. ඒ නියුරෝන වර්ග 3 තමයි සංවේදක නියුරෝනය, අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝනය. සාමාන්‍ය නියුරෝනයක් අදින්න කිව්වම අපි අදින්නේ මේක. මේ මම ඇඳලා තියෙන්නේ චාලක නියුරෝනය. හරිද? නියුරෝන හේවත් ස්නායු ශෛල වර්ග 3යි. මොනවද ඇහුවොත් සංවේදක නියුරෝනය, අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝනය. මේ තියෙන්නේ චාලක නියුරෝනය. හරිද? චාලක නියුරෝනය මෙන්න මේ වගේ. මේකේ තියෙන කොටස් ගත්තොත් මොකද මම කොටස් ටික නම් කරන්න යන්නේ. මෙන්න මේ තියෙන්නේ අනුශාකිකා. අනුශාකිකා එක්කව වෙලා තියෙන අනුශාකා. අනුශාකා සම්බන්ධ වෙන්නේ ශෛල දේහයට.
මේ තියෙන සෛල දේහය. සෛල දේහය. මේ සෛල දේහය මැද තියෙන කළු පාට තිත තමයි න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. ඊට පස්සේ මේ දිග ප්‍රසරයක් තියෙනවා. මම කියන්නේ එළියට කරන කොටස් වල කියන්නේ ප්‍රසර කියලා. මෙන්න මේ දිග ප්‍රසරයට කියන්නේ අක්ෂණය. 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 ඒ අක්ෂණය ඇවිල්ලා බෙදුනට පස්සේ මෙන්න මේ කෙලවර වලට කියන්නේ අක්ෂණයේ ශාඛා. මේ බෙදිච්ච කොටස් වලට කියන්නේ අක්ෂණයේ ශාඛා. අක්ෂණයේ ශාඛා. ඒ අක්ෂණයේ ශාඛා කෙලවර වෙන තැන් මෙන්න මේ වගේ තැන් වලට කියන්නේ උපාගම. උපාගම කුඩුම්බි කියලා කියන්නේ. උපාගම. හරිද? ඊට පස්සේ මෙන්න මේ අක්ෂණයේ වටේට කොපුවක් තියෙනවා. ඒ කොපුව කියන්නේ තවත් සෛලයක් වෙලිලා. හරිද? අක්ෂණයේ වටේට තව සෛලයක් වෙලිලා. තව සෛලයක් වෙලිලා. හැදිලා තියෙන කොපුවක්. ඒ කොපුවට කියනවා මයලින් කොපුව. මයලින් කොපුව. මයලින් කොපුව. හරි. ඔය ටික දැනගත්තා නම් ඇති. ඔය කොටස් ටික දැනගත්තා නම් ඇති. හරි. ස්නායු පද්ධතියේ තියෙන කොටස් වලට ඔය කොටස් ටික දැනගත්තා නම් ප්‍රමාණවත්. මේ ස්නායු සෛලයක තියෙන කොටස් වලට. අපි බලමු ප්‍රශ්නේ. හරි. ප්‍රශ්නය අහනවා පළවෙනි එකෙන් අහනවා රූපයේ P හා Q නම් කරන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් P හා Q. P කියන්නේ සෛල දේහය. නේ? හරිනේ? P කියන්නේ සෛල දේහය. Q කියන්නේ මයලින් කොපුව. මයලින් කොපුව. ඔව් මේ මයලින් කොපුව තිබීමේ වාසිය මොකක්ද කියන එක හැමදාම වගේ ප්‍රශ්න වල අහන් තියෙනවා. මොකද්ද වාසිය? අර නිකන් ඕගොල්ලෝ අහලා තියෙනවනේ මේ රේසින් කාර් වල බූස්ට් කරන්නේ. රේසින් කාර් එක යනකොට රේසින් කාර් එකේ වේගය අඩු වෙනකොට මොකද්ද කරන්නේ? අර ඒගොල්ලෝ ගහනවනේ මොනවද ගහන්නේ මට? නයිට්‍රික් ඔක්සයිඩ් ගහනවනේ නේ. නයිට්‍රික් ඔක්සයිඩ් ගහපු ගමන් ආයිත් වේගෙ වැඩි වෙනවා. වේගෙ වැඩි වෙලා වේගෙන් යනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. මෙහි හිමිහිට එන ස්නායු ආවේගය ගමන් කරන වේගය වැඩි කරනවා කවුරු මගින්? මයලින් කොපුව මගින්. මයලින් කොපුවෙන් ලැබෙන වාසිය තමයි ස්නායු ආවේග සම්ප්‍රේෂණය වන වේගය වැඩි කිරීම. ස්නායු ආවේගය සම්ප්‍රේෂණය වන වේගය වැඩි කිරීම. හරිද? ඒක තමයි මයලින් කොපුවෙන් කරන්නේ. හරි. එහෙනම් අපි බලමු PQ හරි දැන් ඕගොල්ලෝ දන්නවා රූපේ දක්වන සෛලයේ කෘත්‍යයක්. උත්තරේ තමයි ස්නායු ආවේග සම්ප්‍රේෂණය. අර අමතර දේවල් ලියා ගන්න මයිලින් කොපුවෙන් කරන දේවල්. ඊළඟට හැමතිස්සම මේකේ පණිවිඩ ගෙනියන්නේ කොහේ ඉඳලා කොහාටද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ ටික. අනුශාකාවල සිට අනුශාකා වල සිට සෛල දේහය දෙසට සෛල දේහය දෙසට සෛල දේහයේ ඉඳලා අක්ෂණය දෙසට අක්ෂණය දෙසට සමහර පොත්වල තියෙවි සමහර පේපර් වල තියෙන අනුශාකාවල සිට සෛල දේහය කියලා. සමහර ඒවායේ තියෙන සෛල දේහයේ සිට අක්ෂණය දෙසට කියලා. සමහර පොත්වල මේ පේපර් වල තියෙන අනුශාකාවල සිට අක්ෂණය දෙසට. හරිනේ ඉතින්. කොහොම වුණත් මේ පැත්තට යන්නේ. අනුශාකාවලින් සෛල දේහයට පණිවිඩ එනවා. සෛල දේහයෙන් අක්ෂණයට යනවා. හරිද? එහෙමයි පණිවිඩය. හැමතිස්සෙම පණිවිඩය යන්නේ අනුශාකාවල ඉඳලා අක්ෂණය දිහාට. ඊට විරුද්ධ පැත්තට පණිවිඩය යන්නේ නැහැ. අනුශාකාවල සිට අක්ෂණය දෙසට. හරි. තුන්වෙනි ප්‍රශ්නය. ආහාරයක සුවඳ දැනුණු විට කටට කෙලෙහිදීම ප්‍රතීක ක්‍රියාවකි. මෙහි ප්‍රතිග්‍රාහකය හා කාරකය නම් කරන්න. ඉස්සෙල්ලා අපි බලමු ප්‍රතීක ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා. ප්‍රතීක ක්‍රියාව. මොකද්ද ප්‍රතීක ක්‍රියාව කියන්නේ? ප්‍රතීක ක්‍රියාව. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. කියන්න බලන්න මතකනේ. ප්‍රතීක ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා? උත්තේජයක් සඳහා ඇතිවන ෂණික හා අනිච්චානුග ප්‍රතිචාරය. ඔව් හරි. නැත්නම් අපි කියනවා ඉච්ඡානුග මැදිහත් වීමකින් තොරව. නැත්නම් තවත් සරලගෙන මොලේ දැනුවත් වීමකින් තොරව. උත්තේජයකට ෂණිකව ප්‍රතිචාර දැක්වීම. ඉච්ඡානුග මැදිහත් වීමකින් තොරව තව ඉදිරියට කරනවා මොලයේ දැනුවත් වීමකින් තොරව. උත්තේජයකට ෂණිකව ප්‍රතිචාර දැක්වීම.
හරිද? මේ අපිව ප්‍රතීක ක්‍රියා හදලා තියෙන්නේ අපිට ප්‍රතීක ක්‍රියා ඇති කරන්න අපිව ඇති වෙලා තියෙන හැදිලා තියෙන්නේ අනතුරු වලින් බේරෙන්න. හරිද? ගොඩක් වෙලාවට ප්‍රතීක ක්‍රියා නිසා මිනිස්සු අනතුරු වලින් බේරෙනවා. අපි හිතමු මෙහෙම ඇහැ දිහාට මොනවා හරි දෙයක් එනවා වේගින්. ඕගොල්ලෝ දැනගත්තත් නැතත් ඕගොල්ලෝ ඔළුව අයින් කරගන්න. නැත්තම් ඇහැ වහ ගන්න. නැත්තම් බෙල්ල හරවනවා. ඔය වගේ මොනවා හරි දෙයක් කළා ඒ එන දේ ඇහි වද්ද ගන්න එක වදින එක අවම කරගන්න. සමහරට වදින්න පුළුවන් වේගෙ වැඩි වෙනකොට. සත්තු උනත් එහෙමයි. හරිද? බලන්න පූසෙකුට ගහන්න පුළුවන්ද කියලා ලේසියෙන් ගලකි. හරිද? උගේ ප්‍රතීක ක්‍රියාවල හැකියාව කොච්චර වැඩිද කියන කොහෙන් ආවක් පැන ගන්නවා. හරිද? ඒ කියන්නේ මේ සත්තු සමහර සත්තු ඒ බේරෙන්න ප්‍රතීක ක්‍රියාවන් ඒ කියන්නේ සමහර වෙලාවට උ දන්නේ නැතුව ඉතින් පැන්නේ කොහාටද කියලා. හරිද? ඒ විදියට හැඩ ගැහිලා තියෙනවා. දැන් අපි යනකොට අපේ කකුලේ මොනවා හරි දෙයක් ඇනුනොත් අපි තවත් කකුල තද කරන්නේ නැහැ. ශනිකව අපි පාදේ ඉවතට ගන්නවා. රත් වෙච්ච දෙයක ගෑවුනොත් ගෑවිච්ච ගමන් අත ගන්නවා. හරිද? ප්‍රතීක ක්‍රියා. ඒ වගේ ප්‍රතීක ක්‍රියා දැන් ඔන්න ප්‍රතීක ක්‍රියා කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද ප්‍රතීක ක්‍රියාවක් කියන්නේ? ඉච්ඡානුග මැදිහත් වීමකින් තොරව, يعني මොළයේ දැනුවත් වීමකින් තොරව. ඉච්ඡානුග මැදිහත් වීමකින් තොරව උත්තේජයකට ශනිකව ප්‍රතිචාර දැක්වීම. උත්තේජයකට ශනිකව ප්‍රතිචාර දැක්වීම. හරිද? එතකොට ඔය මාළු ලේසියෙන් අල්ලන්න බැරි ඒකනේ. ශනිකව උ දැනගන්න. හරිද? අර තියෙනවනේ මාළු වගේ ඇඟේ තියෙනවනේ අංශ රේඛාව කියන එක. ඒ අංශ රේඛාවට දැනෙනු. නමුත් ඒ අපි අහලා තියෙන මාළුවෙක් මේ ඒ කොච්චර දැනුවත් වීමක් තිබුණත් දැලකට අහු වෙනවද? දැලකට අහු වුණාට පස්සේ මාළුවා දැලත් එක්ක එනෝ අර මාළුවන්ගේ සිරිතක් තියෙන මාළුවා දැන් දැලක් ගැහුවන් දැලේ එක කෙලවරක තියෙන මේ ඒ කෙලවර දැලේ අර වඩිය කියලා කියන්නේ මේ කියන්නේ දැලේ මාළු අහු වෙන කොටස තියෙන්නේ. අනික් කෙලවරේ තියෙන කඹ මෙහෙම දිගට. ඒ දෙකේ පොඩි දැල් කොටස පල්ලෙහාට තියෙන ඒව හෙල වෙනවා. හරිද? දැන් දැල එළුවට පස්සේ ඒ දැලට අතරමැද අහු වෙන මාළු ටික හරිද? මැද ඉඳලා එක කෙලවරකට යනවා. එක කෙලවරකට යනකොට එහෙන් හෙල වෙනව පේනවා මේව. දැල්. එතකොට ඌ හිතන එහෙන් ගියොත් අනතුරුදායකයි අනික් කෙලවරට යනවා. දැලේ. ඊට පස්සේ ඒ කෙලවර ටිකයි ඒ කෙලවර හෙලවෙනවා. ආයි අනතුරුදායකයි අර හිට යනවා. ඔහොම එහාට මෙහාට දෙපැත්තට පීන ඉන්නවා. ඒ ඇස්සේ මිනිස්සු ටික මෙහෙ ගොඩට අදිනවා. අදින්න අර සීමාව ටික ටික පටු වෙනවා. ඇයි ඈත ඉඳලා මාළුව දෙපැත්තක ගහ ඉන්නවා. ඌ අර හෙට යනවා මෙහාට යනවා. අර හෙට යනවා මෙහාට. දැල ටික මෙහෙට එනවා. මෙහෙම ඇවිල්ලා අන්තිමට ගොඩටම එනවා. ගොඩට ආවට පස්සේ ඉතින් මාළුවට කරගන්න දෙයක් නැහැ. ඒ අස්සේ සමහර යව උඩින් පයින්න ඒ උනට පනින්නේ නැහැ. ඒ රිස්ක් එක ගන්නෙ නැහැ මාළුවා. මාළුවා කරන්නේ දෙපැත්තක ගහ ඉන්නවා. අවුලක් නැහැ නේ. ඉතින් ඉඩ තියෙනවනේ. ඉතින් අර මේ දැල් අදින මිනිස්සු ගාන්ට එහා පැත්තයි දෙහා පැත්තයි බැලන්ස් කර ඈත ඉඳගෙන මෙහෙට අදින්න කීකේ ඇදලා ගන්න. හරිද? ඒතකොට ඒවත් ඔයත් එක්ක අපි දැනගෙන තියෙන්න ඕන. හරිද? මම ඒක ඕගොල්ලෝ නිකන් දැනුවත් වෙන්න කිව්වේ. හරි. එතකොට මේ ඔය තියෙන්නේ දැන් එතකොට මේ මම කියාගේගේ ප්‍රතීක ක්‍රියා ගත්තොත් ප්‍රතීක ක්‍රියා අපි බෙදන කොටස් දෙකකට. ප්‍රතීක ක්‍රියා කොටස් දෙක තමයි එකක් තමයි සුසුම්නා ප්‍රතීක ක්‍රියා. සුසුම්නා ප්‍රතීක ක්‍රියා කියන්නේ ඒ ප්‍රතීක ක්‍රියාවේ සිදුවෙන්න අවශ්‍ය පණිවිඩය යන්නේ සුසුම්නාව හරහා. ඔයගොල්ලෝ දන්නවනේ මධ්‍ය ස්නායු පද්ධතියේ අයිති වෙන කොටස් දෙකක් අයිති වෙනවනේ. මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයයි අයිති, මොළයේ ඉඳලා පල්ලෙහාට එන සුසුම්නාවයි අයිති. හරිද? ඔහොමනේ කියන්නේ. මොළයයි සුසුම්නාවයි. මෙන්න මේ යම් පණිවිඩයක් සුසුම්නාව හරහා ආපහු දැන් මෙතන මොනවා හරි දෙයක් ගෑවෙනවා. මෙතෙන්ට එනවා. මෙතනින් ආපහු මෙතෙන්ට එන පණිවිඩයක වෙනස් කරන්නේ. අන්න එතකොට ඒක සුසුම්නා ප්‍රතීක ක්‍රියාව. අපි તો මොළේ හරහා ඇහැට යමක් එනවා. පණිවිඩය යනවා මොළේට. මොළේට ගිහලා බෙල්ලේ පේශියට යනවා ටක් ගාලා අයින් කරන්න. ඒක ඇවිල්ලා මොකද්ද? මස්තිෂ්ක ප්‍රතීක ක්‍රියාව. මේවා සුසුම්නා ප්‍රතීක ක්‍රියා, මේවා මස්තිෂ්ක ප්‍රතික්‍රියා. නමුත් මොළේ දන්නේ නැහැ. මොළේ දන්නේ නැත්නම් අපි ඒවට කියන්නේ කපාල ප්‍රතීක ක්‍රියා. හරිද? කපාල ප්‍රතීක ක්‍රියා. සුසුම්නා ප්‍රතීක ක්‍රියා හා කපාල ප්‍රතීක ක්‍රියා. කපාල ප්‍රතීක ක්‍රියා සිද්ධ වුණාට මොළේ දන්නේ නැහැ. මොළේ දන්නේ පස්සේ. දැන් ඕගොල්ලොන්ගේ ඇහැට යමක් එනකොට ඇහැ වැහෙනවා. ඇහැ වැහිලා බෙල්ල පැත්තට අරගෙන බේරෙනවා. බේරිලා වැඩේ ඉවර වුණාට පස්සේ කල්පනා කරලා බලමු මොකද්ද ඇහැට ආවේ? මොන පැත්තෙන්ද ආවේ? කවුද ගැහුවේ? කොහොමද ගැහුවේ? හරිද? ගැහුවද විසි කරාද? ඇත්තට කරාද බොරුවට කරාද?
හිතලමද ගැහුවේ. ඕවා කල්පනා කරන්නේ ඔයගොල්ලෝ පස්සේ. මුණාට පස්සේ. හරිද? වෙන වෙලාවේ අපි කරන්නේ බේරෙන එක. අන්න ඒ වගේ ප්‍රතීක ක්‍රියාවට කියන්නේ කපාල ප්‍රතීක ක්‍රියාව. මොකද මොලේ හරහා තමයි ළඟම තැනින් යන්නේ ෂෝට් කට් එකෙන් යන්නේ. පණිවිඩය ගෙනියන්නේ ෂෝට් කට් එකෙන්. ඉක්මනටම පණිවිඩය ගෙනියන්න ඕන. ප්‍රතිග්‍රාහකයා හා කාරකයා අතර. ප්‍රතිග්‍රාහකය කියන්නේ පණිවිඩය ග්‍රහණය කරගන්න තැන. කාරකය කියන්නේ ප්‍රතිචාරය දක්වන තැන. දැන් අත රත් වුණා නම් ප්‍රතිග්‍රාහකයේ සම එනවා පණිවිඩය වෙතට ආයි මෙතෙන්ට කියලා ටක් කාලා මෙහෙම කරලා එළියට ගන්න. ඇදලා ගන්න. ඒක කරන්නේ පේශි වලින්. පේශි තමයි කාරකය. හරිද? එතකොට ෂෝට් කට් එකෙන් යන්නේ. ඒක ගියාට පස්සේ තමයි වෙච්ච දේවල් බලන්නේ අන්තිමට ප්‍රතිචාර දක්වලා. එහෙනම් ප්‍රතීක ක්‍රියා වර්ග දෙකයි මොනවද? කපාල ප්‍රතීක ක්‍රියා හා සුසුම්නා ප්‍රතීක ක්‍රියා. ඔය පාදයේ කටුවක් කැඩුනම් පාදයේ ඉවතට ගැනීම, අත රත් වෙච්ච දෙයක අත ගෑවුනාම අත ඉවතට ගැනීම ඒවා ඇවිල්ලා සුසුම්නා ප්‍රතීක ක්‍රියා. කපාල ප්‍රතීක ක්‍රියාවට ගන්න පුළුවන් ඇසට යමක් පැමිණෙන විට ඇස වැසීම. හරිද? රසවත් ආහාරයක සුවඳ දැනෙනකොට කටට කෙලෙයිනීම කපාල ප්‍රතීක ක්‍රියා. හරිද? එතකොට දැන් අපිට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකක්. ආහාරයක සුවඳ දැනෙන විට කටට කෙලෙයිනීම ප්‍රතීක ක්‍රියාවකි. මේ ප්‍රතිග්‍රාහකය හා කාරකය. ප්‍රතිග්‍රාහකය තමයි නාසයේ තියෙන මොකද්ද? මේවා දැනගන්නේ කොහෙන්ද අපි? කට මේ සුවඳ දැනෙන්නේ කොහෙන්ද? නාසයේ තියෙනවා නාසයේ අපිච්චදේ තියෙනවා ආග්‍රාණ සංවේදී සෛල. ඒ කියන්නේ සුවඳ ගන්ධ ප්‍රතිග්‍රාහක සෛල කියලා ලියන්නකො. නාසයේ අපිච්චදේ ඇති ගන්ධ ප්‍රතිග්‍රාහක සෛල. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ගන්ධ සුවඳ හඳුනගන්නේ. හරිද? ඒ ගන්ධ සුවඳ පිළිබඳ පණිවිඩයක් යන හඳුනගන්නේ නෙවෙයි ගන්ධ සුවඳ දැනගන්නේ සංවේදනය කරන්නේ. නාහෙට ඒක දැනුණාට පස්සේ එතනින් පණිවිඩයක් යනවා මොලේට. මොලේ තියෙනවා මොකද්ද? මේ ගඳ සුවඳ හඳුනා ගන්න ප්‍රදේශයක්. හරිද? ඒ කියන්නේ නාසයට වෙන් වෙච්ච ප්‍රදේශයක් තියෙනවා මොලේ. එතනින් මේ ගඳ සුවඳ හඳුනගෙන ඉවර වෙලා ඊට පස්සේ කරන්න ඕන දේ කරනවා. දැන් අපි රසවත් ආහාරයක් දැන් අපි මේ වෙලාවේ මෙතන ගෙදර අපි ඉන්නකොට අපිට අහල පහල ගෙදරක කොහේ හරි තැනක මේ හොඳ ආහාරයක් ඔය ගොඩක් වෙලාට තෙල් දාන බදින ආහාර එහෙම හදනකොට වට පිටාවටම සුවඳ පැතිරෙනවා. හරිද? ඒ කියන්නේ ඔය මේ කොත්තු කඩවල් වල රයිස් කඩවල් ගාව මේ ඒගොල්ලෝ රයිස් කන්න එහෙම නැත්නම් කොත්තු කන්න ආසාව ඇති කරන්න මොකද්ද කරන්නේ? ඉඟුරුයි සුදුලූණුයි හොඳට අඹරලා පේස්ට් එකක් හදාගෙන ඉවර වෙලා විනාඩි 15න් 15ට වගේ රත් වෙච්ච අර තැටියට වෙන් ටිකක් දාන තෙල් පොඩ්ඩක් එක්ක. දැම්මම මොකද්ද වෙන්නේ? දැම්මම වෙන්නේ මොකද්ද? ළඟපාත යන මිනිස්සුන්ට ওই සුවඳ දැනෙනවා. දැනුණාට පස්සේ කටට කෙල උනනවා, කන්න හිතෙනවා, ආසාවක් ඇති වෙනවා. හරිද? එතකොට මේ ඒ හරිය කවුරු හරි නවත්තලා හිටියොත් වාහනයක් හරි පාරේ හරි හිටියොත් නිකමට හරි හිතනවා අද කෑවොත් හොඳයි නේද කියලා. ඒ අපිව ඇදලා ගන්නවා අර සුවඳට. හරිද? ඒක ක්‍රමයක්. ඔයගොල්ලෝ බලන්න ඔය එහෙම මේ ගොඩක් හොටෙල් ගාවින් යනකොට සුවඳ පැතිරෙනවා. ඒකට කරන්නේ අර සුවඳ ගහන ද්‍රව්‍ය එක්කව කරලා අර වගේ දාන යන්න විසිරිලා. හරිද? රත් වෙනකොට ඒ සුවඳ පැතිරෙනකොට ඊට පස්සේ අපිට හිතෙනවා කන්න. ඒ වගේ දෙයක් තමයි මෙතන. ඒතකොට අපිට හිතෙන්නේ නිකන් නෙවෙයි අපි කෙල ගිල ගිල තමයි යන්නේ. අම්මා දැන් කන්න හම්බෙයි දැන් කන්න හම්බෙයි. ඒක අපේ අර මේ අපිට ඒක කියනකොටත් මතක් වෙනවා. හරි? ඒකත් මතක තියාගන්න මේ සුවඳ දැනෙන්නම ඕනේ නැහැ. රසවත් ආහාරයක් පිළිබඳ මතකයක් ආවත් ඇති. ඔයගොල්ලෝ දැන් මේ වෙලාවේ මීට කලින් කාපු කෑමක් මතක් කරගත්තොත් අනිවාර්යෙන් කටට කෙල ඉනීම සිද්ධ වෙනවා. හරිද? එතකොට නැත්තම් අර කාපු ඇඹුල් රස જાතියක් එමු. නිකන් කට එතකොට ගැස්සිලත් යනවා. හරි දේපතීක කියාවේදී මේ නිකන් ඔයගොල්ලෝ එතන ගැස්සිලත් යනවා නිකන් ඒ රස මතක් වෙනකොට. තමයි දත් ටික හිරි වැටිලා යනවා. නිකරොත් හරිද? ඒවත් ඒකටම සම්බන්ධ දේවල්. එතකොට මෙතන ප්‍රතිග්‍රාහකය වෙන්නේ මොකද්ද? ආහාරයක සුවඳ දැනුනම කටට කෙලීම ප්‍රතීක ක්‍රියාවකි. ප්‍රතිග්‍රාහකය තමයි නාසයේ ඇති ගන්ධ ප්‍රතිග්‍රාහක සෛල. කාරකය තමයි කේට ග්‍රන්ථි. එතකොට මේ අපි ඉගෙනගෙන තියෙන මේ ස්නායු පද්ධතියේ කාරක විදියට දෙන්නෙක් ඉන්නෝනේ ග්‍රන්ථි හා පේශි. එක්ක පේශියකින් ප්‍රතිචාර දක්වන්නේ එහෙම නැත්නම් ග්‍රන්ථියකින් ප්‍රතිචාර දක්වන්නේ. ඔය කටට කෙලීම කියන වෙලාවේ ප්‍රතිචාර දක්වන්නේ ග්‍රන්ථියකින්. හරිද? ග්‍රන්ථියකින් කේට ග්‍රන්ථි. හරි එහෙනම් ඒක පැහැදිලි දැන් ඊළඟට තියෙනවා අනුවේගී හා ප්‍රත්‍යානුවේගී
පද්ධති වලින් කෙරෙන ක්‍රියාවන් එක බැගින් ලියන්න. හරි. දැන් පොඩ්ඩක් එක අහගන්න මම පැහැදිලි කළාම ඒකට උත්තරේ කියන්න. මේ වගේ ඒවා ප්‍රශ්නවල තියෙනවා. දැන් ඔයාලට බේරවනේ ප්‍රශ්නවල සැකස්ම කොහොමද කියලා. උත්තර දේවල් පාඩම් කරගෙන තියාගන්න ඕනද කියන එක තේරෙනවනේ. හරිද? අනුවේගී ප්‍රත්‍යානුවේගී. මේවා කරද්දී තමයි අපිට මේවා අහුවෙන්නේ. නොකරන තාක්කල් අපි හිතන්නේ අපිට පුළුවන් කියලා. ඒකත් මතක තියාගන්න. පේපර් කරනකොට තමයි අපිට තේරෙන්නේ අපිට පාඩම්ද මතකද අමතකද මතක තියාගන්න ක්‍රම මොනවද කියන එක අපිට පැහැදිලි වෙන්නේ ප්‍රශ්න පත්‍ර කරලා. නොකරන තාක්කල් අපිට පුළුවන් පොත පාඩම් කරනවා. අද විද්‍යාව මෙච්චරක් පාඩම් කරා. ඊළඟ දවසේ මෙච්චරක් මාසෙට මෙච්චරක් පුළුවන්. එහෙම කරනවා. හැබැයි විභාගෙට ගියාට පස්සේ මෙලෝ දෙයක් බෑ. ඒක නිසා තමයි පේපර් කරන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට ඒ දේ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මාත් එක්ක මේ විදියට සම්බන්ධ වෙලා මෙහෙම යනවා කියන්නේ ඕගොල්ලොන්ට ඒ පැත්ත කවර් වෙනවා. හරිද? මේ පේපර් ක්ලාස් එකට එන කට්ටියගේ ඒ පැත්ත කවර් වෙනවා. එතකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඕගොල්ලන්ට තනියම මේකට කරගන්න තරම් මේ සමහර අයට පුළුවන් බැරි නැහැ. ගොඩක් අයට බෑ. මොකද ගොඩක් අය මේ වැඩේ කරන්නේ නැහැ. ඒක නිසා දිගටම මේක සම්බන්ධ වෙලා ඉන්න O level ඉවර වෙනකොට ඕගොල්ලන්ට තේරෙයි විද්‍යාව අමාරු නෑ කියලා. හරිද? එතකොට අනුවේගී මොකද ඔයගොල්ලෝ O level වලට යද්දි මීට අමතරව ලොකු කැපකිරීමක් කරන අන්තිම දවස් ටික. හරිද? මේ යන රටාව දිගටම ගිහිල්ලා අන්තිම කාල සීමාවේ ඔයගොල්ලෝ කැප වෙනවා. හරිද? එතකොට අපිට එනෝනේ විභාගීය පිළිබඳව තියෙන මේ මට මේක කරගන්න ඕන මම මේක කොහොම හරි කරනවා ඒ මම පාඩම් කරනවා. එතකොට ඕගොල්ලෝගේ අර පරිසරය වෙනස් වෙනවා ඒ කාලේ. ඒ වාර විභාගයක් ලියනකොට ටිකක් එනවා ඒක. O level ලියනකොට ගොඩක් එනවා. A level ලියනකොට ගොඩාක් එනවා. හරිද? A level විභාගෙ කිට්ටු වෙනකොට අපිට බයයි. මොකද අපි දන්නවා A level වලින් පස්සේ තමයි අපේ ජීවිතේ තීරණය වෙන්නේ. A level වලින් එන රිසල්ට් එකෙන් තමයි කැම්පස් යන්නේ. නැත්තම් ගෙදර ඉන්නේ. යාළුවා hina වෙලා හරි මචං මං යනවා කියලා කැම්පස් එකට යනකොට නැත්තම් ගිහිල්ලා Facebook එකේ ෆොටෝ දානකොට මෙන්න මෙහෙම ජීවිතේ කියලා එතකොට වැඩේ අවුල් යනවා නේ ඉස්සර නම් ඒව දකින්නත් නැහැ කැම්පස් ගිය එක කැම්පස් ගියා මේ එක ගෙදර හිටියා දැන් එහෙමත් බෑ දැන් උන් ගිහිල්ලා තියෙන ඔක්කොම දාන Facebook එකේ දැම්මට පස්සේ අපිට දුක හිතෙනවා නේ ගෙදර ඉඳගෙන අපිට දුක හිතෙනවා මූණන් වෙන්න මේ වගේ තමයි එහෙමයි මෙහෙමයි කියලා ඊළඟ පිළිගැනීම ඕවා ගැන අපිට හිතෙනවා ඒව දැම්ම හිතන්න එතකොට ඕගොල්ලන්ට හිතනවා යන්න හරිද මටත් ඒ தත්තෙට යන්න ඕන කියලා ඒක නිසා ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න හරි දැන් අනුවේගී හා ප්‍රත්‍යානුවේගී අපේ ශරීරයේ තියෙනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා ස්නායු පද්ධතිය අණු කොටස. ඒකේ නම තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය. ඒකෙන් කරන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙනවා අපිට පාලනය කරන්න බැරි ක්‍රියාව. ඒ හිතලා පාලනය කරන්න බැරි ක්‍රියාවන් තියෙනවා. අන්න ඒව පාලනය කරන්න හැඩගැහිච්ච ස්නායු පද්ධතියේ උපකොටසට කියනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය. හරිද? අනිච්චානුක අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන පාලනය කරන්න බැරි ක්‍රියා පාලනය කිරීමට හැඩගැහිච්ච ස්නායු පද්ධතියේ උපකොටස හඳුන්වනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. ස්නායු පද්ධතියේ උපකොටස ස්වයං සාධක ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතියම කොටසක්. ස්වයං සාධක ස්නායු පද්ධතිය. මේක හැඩගැහිලා තියෙන්නේ මොකටද? අපිට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න. හරි දැන් උදාහරණයක් විදිහට ශ්වසන වේගය. හෘද ස්පන්දන වේගය. ආහාර මාර්ගයේ චලන. හරිද? ඒව අපිට පාලනය කරන්න බෑ. ඇසේ කණිනිකාවේ සිදුරේ ප්‍රමාණය ලොකු පොඩි වෙන එක. ඔයගොල්ලෝ අවුවේ ඉන්නකොට සිදුර පොඩි වෙනවා. කළුවරට එනකොට සිදුර ලොකු වෙනවා. හරිද? මේ ඇහි කණිනිකාවේ. ඒ වගේ දේවල්. හරිද? ඔය පාලනය කරන්න තියෙන ස්නායු පද්ධතිය තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය. මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ආපහු අණු කොටස් දෙකකට බෙදෙනවා. අණු කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අනුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී. අනිත් එක තමයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය.
අනුවේගී ස්නායු පද්ධතිය වැඩි කරනවා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියෙන් අඩු කරනවා. අනුවේගී ස්නායු පද්ධතියෙන් වැඩි කරනවා මේ දේවල් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියෙන් ඒවා අඩු කරනවා. ඒක තමයි වෙන්නේ. හරිද? අනුවේගීයකින් වැඩි කරනවා ප්‍රත්‍යානුවේගීයකින් අඩු කරනවා. එහෙම මතක තියාගන්න. අනුවේගී වැඩි ප්‍රත්‍යානුවේගී අඩු. අනුවේගීයකින් වැඩි කරන්නේ මොන වගේද කියන මොනවද කියන එක මතක තියාගන්න මතක් කරගන්න බය වෙච්ච වෙලාව. බය වෙච්ච වෙලාව මතක තියාගන්න. බය වෙච්ච වෙලාවක මෙන්න මෙයා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපි වෙනස් වෙනවා. ඔගොල්ලෝ වෙනස් වෙනවා. හරිද? මොනවා හරි හොර වැඩක් කරාම අර අපිට ලේසියෙන් කවුරු හරි අඳුර ගන්න පුළුවන්. හරිද? එයා බය වෙලා. බය වුණාම එයාගේ අර හැසිරීම් රටාවන් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපිට අඳුර ගන්න පුළුවන්. අර ඔයගොල්ලෝ කියවලා තියෙන මේ වගේ ඔය අපරාධ විද්‍යාව ගැන පොඩි පොත් තියෙනවා. ඒවයි තියෙනවා එහෙම ඒ වගේ ලක්ෂණ හොයාගන්න විදි. හරි අපි ඒ වැඩ නැහැ. අපි බලමු මෙතන අනුවේගී. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? හෘද ස්පන්දනය වැඩි වෙනවා. මේ අපේ පපුව ගැහෙන එක වැඩි වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඇසේ කණිනිකාවේ සිදුර විශාල වෙනවා. ඇස් නිකන් ලොකු වෙනවා වගේ. හරි. ඊට පස්සේ පෙනහැලි වාතනය වීමේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. හුස්ම ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? වේගයෙන් හුස්ම ගන්න. දාඩිය දානවා මේ ශ්වේත ග්‍රන්ථි උත්තේජනය වෙලා. ආහාර මාර්ග චලන අඩු වෙලා යනවා. හරිද? කේට ශ්‍රාවය නිෂේධනය වෙනවා. කියන කටේ කෙලක් විඳලා කියලා කියන්නේ. හරිද? කේට ශ්‍රාවය නිෂේධනය වෙනවා. ඊට පස්සේ තව ගත්තොත් ඔය අධිඋක්ඛ්‍ය ආශ්‍රිත ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා. ඇඩ්‍රිනලින් කියලා හෝමෝනය. ඔයගොල්ලෝගෙන් එකයි අහලා තියෙන මම මේ ඔක්කොම ටික කියලා දුන්නේ අර විෂය ආවරණය කරන්න ඕන නිසා. හරිද? එතකොට ඔන්න ඔය වගේ දේවල් වෙනවා. දැන් ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා ඔය මං කියපු ටික තියෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රත්‍යානුවේගීයකින් කරන්නේ මේ ක්‍රියාවන් ආපහු අඩු කරන එක. හෘද ස්පන්දනය අඩු කරනවා. මේ ඊට පස්සේ කණිනිකා සිදුරේ ප්‍රමාණය මේ ඇහැ විශාල වෙලා මෙහෙම බය වෙලා මෙහෙම වෙලා ඉතින් මෙහෙම වෙලා වගේ පේන්නේ අර කණිනිකාව ලොකු වුණාම. ඒතර කණිනිකාව කියන්නේ මේ ඇහැ ලොකු වෙන එක නෙවෙයි. කණිනිකාව කියන්නේ මේ ඇහි මැද තියෙන කළු පාට තාරා මණ්ඩලය. තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුරක්. ඔන්න බලන්න මේ කළු පාට බෝලේ මැද සිදුරක් තියෙනවා. අන්නේ සිදුර තමයි කණිනිකාව. ඒක ලොකු වෙනවා. ඒක ලොකු වෙනවා නිකන් ඇහැ නිකන් මෙහෙම වෙලා වගේ පේන්නේ. හරිද? ඊට පස්සේ හෘද ස්පන්දන වේගය අඩු කරනවා. මේක කරන්නේ අඩු කරන එක. කේට ශ්‍රාවය උත්තේජනය කරනවා ආපහු කියලා එනවා අපේ කඩට. හරිද? ආහාර මාර්ග චලන යථා තත්ත්වයටපත් කරනවා. හරිද? ඔන්න වගේ දේවල් තමයි කරන්නේ. කවුද? ප්‍රත්‍යානුවේගී. එහෙනම් මේ එකක්වත් අපිට පාලනය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මේවා ස්වයං සාධක ස්නායු පද්ධතිය. ස්වයං සාධක ස්නායු පද්ධතිය කියන්නේ අපේ ශරීරයේ සිද්ධ වෙන නැත්නම් ඉච්ඡානුග නොවන අනිච්ඡානුග ක්‍රියා පාලනය කරන්න හැඩගැහිච්ච ස්නායු පද්ධතිය උපකොටසක්. හරි දැන් එනවා ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න පුළුවන්. අනුවේගී හා ප්‍රත්‍යානුවේගී පද්ධති වලින් කරන ක්‍රියාවන් එක බැගින් දැන් ඔයගොල්ලන්ට ලියනවා අනුවේගී කියනවා හෘද ස්පන්දනය වැඩි කිරීම. හෘද ස්පන්දන වේගය වැඩි කිරීම. ප්‍රත්‍යානුවේගී ලියන්න පුළුවන් හෘද ස්පන්දන වේගය අඩු කිරීම. ඒ වගේ එකක් ලියන්න. හරි අපි ඊළඟ කොටසට යමු. රුධිර අඳුනක් සංයුක්ත අන්වීක්ෂයෙන් පරීක්ෂා කළ විට මඩලාකාර දී අවතල ලේසිනේ දී අවතල මඩලාකාර නම් කවුද? රතු රුධිරාණු. මට පොඩ්ඩක් කියන්න දී අවතල මඩලාකාර හැඩයක් ගත්තම රතු රුධිරාණු වලට තියෙන වාසිය මොකක්ද? දී අවතල මඩලාකාර හැඩයක් කියන්නේ මෙහෙම ඇතුළට වක්‍ර වෙච්ච පෘෂ්ඨ දෙකක් තියෙන පැත්තෙන් බැලුවම මෙහෙම කෙලින් බැලුවම පිගානක් වගේ ඇතුළට වක්‍ර වෙලා තියෙන්නේ.
පැත්තෙන් බැලුවම ඒ වක්‍ර පෘෂ්ඨ දෙපැත්තෙන්ම තියෙනවා. මේ හැඩයට කියන්නේ දී අවතල මඩලාකාර හැඩයක්. මෙහෙම තිබීමේ වාසිය මොකක්ද? දී අවතල මඩලාකාර හැඩයක් තිබීම නිසා රතු රුධිරාණුවට ලැබෙන වාසිය මොකක්ද? ඕනෑම ස්ථානයක චලනය වීමේ පහසු සංසරණය. ඕනෑම ස්ථානයක් කියනට වඩා හොඳයි එතන මොකද? රුධිර කේශනාලිකා අතරින්. දැන් රුධිර කේශනාලිකාවක් මෙහෙම තියෙන්නේ නැහැ. රුධිර කේශනාලිකා තියෙන ගොඩක් වෙලාවට මෙහෙම ඇඹරිලා තියෙන්නේ. හරි දඟර ගැහිලා තියෙන්නේ කොහොම. එතකොට මේ රුධිර කේශනාලිකා අත්යෙන් යන්න නම් මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. හරිද? ඔක්සිජන් පරිවහනය පහසු වෙනවා. රුධිර කේශනාලිකා අතරින් ගමන් කරන්න පුළුවන්. ඊළාට තව ඒවට තියෙන අනුවර්තන තමයි මේකේ න්‍යෂ්ටිය නැහැ. ක්ෂීරපායින්ගේ රතු රුධිරාණු වල න්‍යෂ්ටි නැහැ. ක්ෂීරපායින්ගේ මතක තියාගන්න න්‍යෂ්ටි නැහැ. ඊළාට හැඩය දී අවතල මඩලාකාරයි. ඒතකොට සැහැල්ලුයි මේ හැඩය නිසා යන්න පුළුවන්. ඒතකොට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. මේ ඔක්සිජන් ගෙනියන්නේ මේ රතු රුධිරාණු වල තියෙනවා කවුද? කවුද තියෙන්නේ? හිමොග්ලොබින්. ග්ලොබින් වර්ණක. ඔව් හිමොග්ලොබින් කියන වර්ණකය. මේ හිමොග්ලොබින් වල තියෙන යකඩ කාණ්ඩය. හීම් කාණ්ඩය කියන්නේ යකඩ අඩංගු කාණ්ඩයක්. මේ හීම් කාණ්ඩයට පුළුවන් ඔක්සිජන් අණු 4ක් බැඳෙන්න. ඔක්සිජන් අණු 4ක් බැඳ ගන්න පුළුවන් ඔක්සිජන් වැඩි තැන්වල. ඊට පස්සේ මේක යනවා රුධිර නාලය දිගේ. ඔක්සිජනුත් එක්ක මේ හිමොග්ලොබින් තියෙන රතු රුධිරාණුව ගමන් කරන රුධිරය දිගේ. රුධිරයත් එක්ක රුධිර කේශනාලිකා දිගේ යනවා. ගිහිල්ලා ඔක්සිජන් අඩු තැන්වලදී මේ බන්ධන බිඳිනවා. මේ බන්ධන බිඳිනවා. බිඳිනකොට ඔක්සිජන් ටික පිට කරනවා. ඔක්සිජන් ටික පිට කරලා ආපහු රතු රුධිරාණුව එනවා. ඔක්සිජන් බැඳෙනකොට මේ රතු රුධිරාණුවේ පාට රතු පාට වෙනවා. ඔක්සිජන් නැති වෙලාවට රතු රුධිරාණුව නිකන් නිල් පාටට උඩු කළු පාටක් තියෙනවා. පාට පවා වෙනස්. හරිද? ඊට පස්සේ තව ඕගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා මෙතන අපි හිතමු අපි හුස්ම ගන්නවා කියලා ඔක්සිජන් නෙවෙයි කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් හුස්ම ගන්නවා. කාබන් මොනොක්සයිඩ් පිට වෙන වාහන දුම්වල. හරිද? වාහනයක් පිටිපස්සෙන් අපි වාහන දුම අධික ලෙස තියෙන වාහනයක් පිටිපස්සෙන් ගියාම අපි හුස්ම ගන්න කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් හුස්ම ගන්නකොට හරිද? කාබන් මොනොක්සයිඩ් හුස්ම ගන්නකොට මේ ඔක්සිජන් වලට වඩා හිමොග්ලොබින් වල තියෙන මේ යකඩ කැමති කාබන් මොනොක්සයිඩ් එක්ක බැඳෙනවා. කාබන් මොනොක්සයිඩ් බැඳෙනවා. දැන් බලන්න ඔක්සිජන් යන්නේ නැහැ. ඔක්සිජන් පරිවහනය අඩු වෙනවා. ඒ වගේම මේවා ආපහු ගැලවෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලා වගේ කැඩෙන්නේ නැහැ. මම කියන්නේ ඔක්සිජන් වැඩි තැන්වලදී බැඳලා අඩු තැන්වලදී පිට ගන්නවා කියන්නේ. එහෙම කැඩෙන්නේ නැහැ මේවා. කැඩෙන්නේ නැහැ කියන්නේ මෙයා අන්තිමට හුස්ම ගන්න බැරුව මැරෙන්නේ. ඒ ඔක්සිජන් නැතුව මැරෙන්නේ. හරිද? නිල් පාට වෙලා මැරෙන්න පුළුවන්. ඔක්සිජන් නැති වෙනකොට අපේ ශරීරයේ වර්ණය පවා වෙනස් වෙනවා. නිකන් නිල් පාටට හුරු පාටක් වෙනවා. එතකොට ඒ වගේ ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයගොල්ලෝ මම ඒ ටික කියලා දුන්නේ අමතර කරුණු විදියට රුධිර අඳුනා සංයුක්ත අන්වීක්ෂයෙන් පරීක්ෂා කළ විට මඩලාකාර ද්විඅවතල හැඩයක් දැකිය හැකි සෛල වර්ගය රතු රුධිරාණු රුධිරයේ සම්බන්ධක පටකයක් ලෙස හැඳින්වීමට හේතු කියන්න බලන්න එක්කෙනෙක් කවුද? රුධිරයේ සම්බන්ධක පටකයක් ලෙස හැඳින්වීමට හේතු. රුධිරය කියන්නේ සම්බන්ධක පටකයක්ලු. රුධිරය සම්බන්ධක පටකයක් කියලා හඳුන්වන්න හේතු. විවිධ පටක හා අවයව අතර රසායනික සමායෝජනය හා සමස්ථිතිය පවත්වා ගන්න නිසා. බෑ. එහෙමයක් ගන්න බෑ. වෙන උත්තර නැද්ද? දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවම ඉතලා ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන අපි. මේකට 10 වසරේ දරුවන්ට උත්තර කියන්න බෑ. 11 වසරේ අයට මේකට උත්තරයක් දෙන්න පුළුවන්. හරිද? ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. තව එකක් තියෙනවා එක් තැනකින් තවත් තැනකට ද්‍රව්‍ය පරිවහනය නිසා.
බෑ. එක ගන්නත් බෑ. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැනගන්න ඕන සම්බන්ධක පටකයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒක දැනගෙන ඕන මේකට උත්තරේ ලියන්න. ඒක ගැන කතා කරන්නේ නැතුව අපිට ඕන උත්තර ලියන්න බෑ. දැන් පේනවනේ ඔයගොල්ලන්ට විෂය දැනගත්තට වැඩක් නැහැ. ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න බැරි නම් කියන්නේ. හරිද? මේක තමයි අපි දැනගත යුතුම දේ. හරි. මම කියන්නම් මෙන්න මෙහෙමයි. සම්බන්ධක පටකයක් නම් තියෙන්න ඕන පූරකයක්. ඒ පූරකයක් හා සෛල තියෙන්න ඕන. අපි ඉගෙන ගන්නවානේ සම්බන්ධක පටකයක්. දැන් මේ සම්බන්ධක පටක මේක සම්බන්ධක පටකයක් නම් මේකේ තියෙන සෛල. මේ සෛල වටේට තියෙන සෛල වලින් ශ්‍රාවය කරන ද්‍රව්‍යයක්. අපි ඒකට කියන පූරකයක්. පූරකයක් තුල සෛල ගිලිලා තියෙන්න ඕන. ඊළඟට තන්තු තියෙන්න ඕන. හරිද? ඊළඟට මේ පූරකය මේ සෛල වලින් නිපද වෙන්න ඕන. දැන් මේ සම්බන්ධක පටකයට පූරකයක් තියෙද? කියන්න බලන්න. සම්බන්ධක පටකයට පූරකයක් තියෙද? තියෙද? සම්බන්ධක පටකයේ තියෙන පූරකයට තමයි අපි කියන්නේ රුධිර ප්ලාස්මය කියලා. සම්බන්ධක පටකයේ තියෙන පූරකයට අපි කියන නම මොකද්ද? රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මය. එහෙනම් රුධිර ප්ලාස්මය තුල සෛල ගිලී තිබීම. එහෙනම් ඔන්න එකක් ලියා ගන්න සම්බන්ධක පටකයක් ලෙස හැඳින්වීමට හේතුව රුධිර ප්ලාස්මය නැමැති පූරකය තුල සෛල ගිලී තිබීම. රුධිර සෛල ගිලී තිබීම. ඔන්න එකක්. සම්බන්ධක පටකයන් නම් මතක තියාගන්න. මේ සම්බන්ධක පටක වලට අයිති වෙන්නේ කාටිලේජ්, අස්ථි, ඊට පස්සේ සමට යටින් පිටන සම්බන්ධක පටකය හා රුධිරය. ඔය හැම එකකම තියෙන පූරකයක්. දැන් ඇටකටු ගත්තොත් ඇටකටු වල තියෙන නිකන් මේ කැල්සියම් ෆොස්ෆේට් වලින් හැදිච්ච ඒවා තැම්පත් වෙච්ච පූරකයක්. ඒකේ තනින් තන තමයි අස්ථි සෛල තියෙන්නේ. හරිද? ඒවයි තියෙන තන්තු කෙඳි තියෙනවා. හැබැයි මෙතන රුධිර සෛල වල විශේෂ රුධිර පටකයේ විශේෂත්වය තමයි කෙඳි පේන්න නැහැ. කෙඳි නැත්තේ නැහැ. කෙඳි තියෙනවා. හැබැයි සාමාන්‍ය අවස්ථාවේදී නෑ. තන්තු පිහිටලා නෑ සාමාන්‍ය අවස්ථාවේදී. තන්තු පිහිටන එක පේනවා තුවාලයක් වෙලා ලේ කැටි ගැහෙනකොට. එතකොට තමයි තන්තු පේන්නේ. වෙන වෙලාවක තන්තු පේන්නේ නෑ. ඒ තන්තු හැදෙන්නේ ෆයිබ්‍රිනෝජන් වලින්. හරිද? ෆයිබ්‍රිනෝජන් කියන ඒවා තුවාලෙට බැඳිලා අර තුවාලේ වටේ දලක් හැදිලා තමයි ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රින් කියන තන්තු බවට පත් වෙන්නේ. පත් වෙලා තමයි හැදෙන්නේ තුවාල. එහෙනම් ඔන්න එකක් තමයි මම කිව්ව මොකද්ද? පූරකයක් රුධිර ප්ලාස්මය නැමැති පූරකය තුල සෛල ගිලී තිබීම. ඊට පස්සේ තව එකක් තමයි එම සෛල වලින් පූරකය නිපදවීම. ඒක සම්බන්ධක පටකේ ලක්ෂණයක්. හරිද? පූරකය නිපදවීම. තව අරකට ඕන නම් ඒ අතර ලියන්න අවයව අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම. රසායනික සමායෝජන කතාවක් බෑ. අවයව අතර සම්බන්ධතාව පවත්වා ගැනීම රුධිරය මගින් අවයව අතර සම්බන්ධතාව පවත්වා ගැනීම. හැබැයි ඒක ඇවිල්ලා සම්බන්ධක පටකය වීම නෙවෙයි ලෙස හැඳින්වීමට හේතු වෙන එක කාර්යයක්. කාර්ය වුණත් අපිට දැන් ලිව්වොත් ලකුණු දෙන්න පුළුවන්. හරිද? ඊළඟ එතන ලියන්න තව එකක් ලියන්න සෛල වලින් හා පූරකයකින් සමන්විත වීම. සෛල වලින් හා පූරකයකින් සමන්විත වීම සෛල මගින් පූරකය නිපදවීම. තව අපිට ඔන්න ලියන්න පුළුවන් කැටි ගැසෙන අවස්ථාවේ තන්තු දැකීමට හැකි වීම. ඔන්නව තමයි ලක්ෂණ. කැටි ගැසෙන අවස්ථාවේ තන්තු දැකගත හැකි වීම. සම්බන්ධක පටකවල ලක්ෂණත් එක්ක ලියන්න ඕන අපිට උත්තරේ. ඊළඟ ප්‍රශ්නය. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගයක් සඳහන් කර එය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් සඳහන් කරන්න. ඒක ලේසියිනේ. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගයක් විදිහට ගන්න පුළුවන් මොනවද? ත්‍රොම්බෝසිය, කිරීටක ත්‍රොම්බෝසිය, ආඝාතය, නේ, අධිරුධිර පීඩනය, අවරුධිර පීඩනය වගේ එකක් ලියන්න ඉතින්. ත්‍රොම්බෝසිය කියන්නේ මොකද? කිරීටක ත්‍රොම්බෝසිය කියන්නේ කිරීටක ධමනියේ රුධිර කැටියක් හිරවීමනේ. එහෙනම් ව්‍යායාම කිරීම. නැත්නම් තෙල් මිරිස් ලුණු අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකීම. ඒ වගේ එකක් ලියන්න පුළුවන්. හරි. ඔතනින් පස්සේ අපිට තියෙන C කොටස. C කොටසේ තියෙනවා
රූපේ දැක්වෙන්නේ કૃතිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයකි. මොකද්ද? මේ වර්ධක ප්‍රචාරණ ක්‍රමය මොකද්ද? පටක රෝපණය පටක රෝපණය. හරි පටක රෝපණය. දැන් මෙතන ශාක පටකයක කොටසක් අරගෙන ඉවර වෙලා මම මේක කියලා දෙන්නේ මේ. හරිද මේ ඉතලම සාකච්ඡා කිරීම මේ කරන්නේ. අපි ගන්නවා ශාක පටකයක ශාකයක සජීවී පටක කොටස. ගොඩක් වෙලාට මෙතෙන්දි ගන්නේ වර්ධක පටක. එහෙම නැත්නම් තවුලක් නැහැ. හරිද? වර්ධක පටක කියන්නේ මම දැක තියෙනවා උණ ගස්වල උණ ගස් වගේ ඔය උණ වර්ග තියෙනවා මේ පටක රෝපණේ වගා කරන. ඒවයි ගන්නේ අර ගොබේ ඇතුලේ කොටස. ඔය කෙසෙල් වල ගන්නේ කෙසෙල් බඩේ. කෙසෙල් බඩේ කියන්නේ මේ කෙසෙල් ගහේ බඩෙත් නෙමෙයි. කෙසෙල් ගහේ මුල තියෙනනේ මුල භූගත කඳ. ඒ භූගත කඳේ මැද හරිය කොටසක්. එහෙමම වෙන්න ඕනේ නැහැ. කෙහෙල් එල්ලෙන් උනත් අපිට පැල හදන්න පුළුවන්. ඒක මතක තියාගන්න මේ ක්‍රමේ. ඊට පස්සේ සමහර ශාකවල අග්‍රස්ථාංකුරයේ උඩ හරිය තියෙන කොටස ගන්න. ඒ වගේ කොටසක් ගන්න. අරගෙන ඉවර වෙලා දැන් ඒකේ තියෙන සජීවී සෛල. හරිද? අරගෙන ඉවර වෙලා ඒක රෝපණ මාධ්‍යයක වගා කරනවා. රෝපණ මාධ්‍යයක. සුද්ධ ජීවීන් රහිත ජීවාණුහරිත තත්ත්වයක්. ඔය දෙක ඉතා වැදගත්. රෝපණ මාධ්‍යයක සුද්ධ ජීවීන් රහිත තත්ත්වයක්. එහෙනම් මේවා තියෙන විද්‍යාගාරයේ නැත්නම් ඒ භාජනයේ ජීවාණුහරිත වෙන්න ඕන. සුද්ධ ජීවීන් ඉවත් කරන්න ඕන. හරිද? එතකොට මෙතෙන්දී මේ රෝපණ මාධ්‍ය හදන්න ගන්නවා සුක්‍රෝස් ගන්නවා. ඒගාර් ගන්නවා. හරිද? මේ ටික මතක තියාගන්න නැත්නම් ලියා ගන්න. සුක්‍රෝස්, ඒගාර් ඊට පස්සේ වර්ධක ද්‍රව්‍ය. ඒ කියන්නේ ඔය අපි 9 වසරේ ඉගෙන ගන්න ඔක්සින, ගිබරලින, සයිටෝකයිනින්, ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් ඒ වගේ වර්ධක ද්‍රව්‍ය. වර්ධක ද්‍රව්‍ය. ඛනිජ ලවණ. හරිද? කියන්නේ ශාක වර්ධනයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය. කියන්නේ මූල ද්‍රව්‍ය ඛනිජ. ඊට පස්සේ තව ජලය. අන්න ගන්න දේවල්. ආපහු කියන සුක්‍රෝස් වතහන විභාගෙට. අවතහන මේ මෙතෙන්දි ගන්න රෝපණ මාධ්‍ය අඩංගු දේවල් ලියන්න කියලා. හරිද? සුක්‍රෝස් ගන්නවා. ඊට පස්සේ වර්ධක ද්‍රව්‍ය ගන්නවා. ජලය ගන්නවා. ඛනිජ ලවණ ගන්නවා. ඒගාර් ගන්නවා. සෝඩියම් ක්ලෝරයිඩ් උත් ගන්නවා තමයි කියලා. ඒගාර් සෝඩියම් ක්ලෝරයිඩ් ගුවන් ඒක ඕනේ ඛනිජ ලවණ කියලා පිළිගන්නේ. ඊට පස්සේ ඔහොම වගා කරනවා. ඒ කියන්නේ ඒ රෝපණ මාධ්‍ය අර ගත්ත ජීවාණුහරිත පටකේ තියෙනවා. මේ ජීවාණුහරිත පටකය මේ විටමින් වර්ගයක් ගන්නවා. හරි. විටමින් වර්ගයක් ගන්නවා. හරිද? ඊට පස්සේ මේ ජීවාණුහරිත තත්ත්වය නැති වුණොත් අරක කුණු වෙනවා. අර ශාක පටක කොටස කුණු වෙලා යනවා. ඒක වළක්වන්න තමයි ජීවාණුහරිත තත්ත්වයට තියන්නේ. එහෙම තියනකොට අර ශාක පටකයෙන් අලුත් සෛල හැදිලා හැදෙනවා කොටසක්. ඒ කියන්නේ අලුත් සෛල නිපද වෙනවා විභාජනය වෙලා. හැදෙන පොඩි කොටසක් අපි ඒකට කියනවා කිනකය කියලා. කිනකය කියලා නව පටකයක් ඇති වෙනවා. අර ඒ සෛල විභාජනය වෙලා කිනකය කියලා නව පටකයක් හටගන්නවා. ඊට පස්සේ මේ කිනකය කියන දැන් ඔන්න අපි හිතමු මේ පොඩ්ඩක් අඳලම කියන්නම් ඔයගොල්ලෝ තවත් පැහැදිලි වෙනවනේ. දැන් අපි ගහක කොටසක් ගත්තා. හරිද? මේ ගහේ කොටසක් ගත්තා. අංකුරේ කොටසක් කියලා ඒක අරගෙන ඉවරලා මේ රෝපණ මාධ්‍ය කියන භාජනයක තියුවා. කියලා ජීවාණුහරිත තත්ත්වයකට දැන් ඕක තියෙනවා. තියෙන්නලා අදාළ තත්ත්වයන් දීලා ජීවාණුහරිත තත්ත්වයට තියෙනවා. දැන් මෙන්න මේකෙන් අලුත් පටකයක් හැදෙනවා මෙහෙම. කිනකය. කිනකය කියලා පටකයක් හැදෙනවා. ඊට පස්සේ ආයෙත් ටික දවසක් කරනකොට මේ කිනකයෙන් හැදෙන පොඩි අංකුරා මුල් සෛලවල. එතකොට කිනකේ සෛල 1000ක් තියෙනවා. ඕවයි අංකුර හැදෙනවා. චූටි අංකුර මුල් හට ගන්නවා. එතකොට මේ පොඩි කොටසෙන් පැල විශාල ප්‍රමාණයක් හැදෙනවා. ඒවා ටිකක් වර්ධනය වුණාට පස්සේ වෙන් කරනවා. වෙන් කළා ඉවර වෙලා කුඩා අංකුර වෙන වෙනම රෝපණ මාධ්‍ය තුල ගිල්ලනවා නලවල. ඒවා වෙන් කළා කුඩා අංකුර වෙන වෙනම රෝපණ මාධ්‍ය තුල ගිල්ලනවා. එහෙම ක්‍රමක්‍රමයෙන් ඒවා අන්වීක්ෂයෙන් බලාගෙන කරන්නේ ආයිතර අඬු වලින් ක්‍රමක්‍රමයෙන් එහෙම වෙන් කර පොඩි පැල හදනවා. ඊට පස්සේ ඒවා වගා කරලා තව ටිකක් ලොකු කරනවා. එහෙම කරලා ඉවර වෙලා අන්තිමට වගා බිමට සුදුසු තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ වගා කරන්න පුළුවන් මට්ටමට මේවා වර්ධනය කරනවා. මෙන්න මේක තමයි පටක රෝපණයේදී සිද්ධ වෙන්නේ. හරි. දැන් මම පොඩි වෙලාවක් දෙන්නම් ඕගොල්ලොන්ට. ඒකේ වෙලාවක් දෙන්න තරම් දෙයක් නැහැ. අපි ඒක කතා කරලා මෙයා නැත්නම් මම හිතුවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මම මේ කියපු ටිකෙන් ඕගොල්ලොන්ට මේ තනියම උත්තර ලියන්න කියලා.
ඒක ඇත්තට දෙයක් නෑ. ඒක නිසා කතා කළා. එක ඉහත රූපය මගින් දක්වා ඇති වර්ධක ප්‍රචාරණය ක්‍රමය කුමක්ද? මොකද්ද? පටක පටක රෝපණය. රෝපණය. දෙවන පියවරේදී සිදුවන ක්‍රියාවලිය. දෙවන පියවරක් නැහැ නේද? මේ මෙතන මේක වෙන්නේ නැතිනේ මේකනේ දෙවනි පියවර වෙන්නේ. මේක වෙන්න ඕනනේ දෙවනි පියවරනේ. මේ පළවෙනි එක තමයි ශාකයේ කොටස වෙන් කර ගැනීම. දෙවනි එක තමයි එතකොට මොකද්ද? වෙන් කරගත් වෙන් කරගත් කොටස් මගින් කිනකය නම් වූ නව පටකයක් සෑදෙන. ඔව් රෝපණ මාධ්‍යක වගා කිරීම. හරිද? එහෙම ලියන්නකෝ. වෙන් කරගත් ශාක කොටස් ජීවාණුහරිත තත්ත්වය යටතේ රෝපණ මාධ්‍යක තැන්පත් කිරීම. එහෙම ලියන්න. වෙන් කරගත් ශාක කොටස් ජීවාණුහරිත තත්ත්වය යටතේ රෝපණ මාධ්‍යක තැන්පත් කිරීම. හරි තුන්වෙනි එක වර්ධක ප්‍රචාරණයේ වාසියක් හා අවාසියක්. වර්ධක ප්‍රචාරණයේ වාසියක් මේ ක්‍රමයේ වාසියක් කියන්නකෝ. අපිට පුළුවන් එකවර පැල විශාල ප්‍රමාණයක් සාදාගත හැකි වීම. නැත්නම් බීජ හට නොගන්නා ශාකවල පැල ලබාගත හැකි වීම. මල් පිපෙන්නේ නැතත් අපිට පුළුවන් මේ ක්‍රමයට පැල හදා ගන්න නේ. දැන් මල් පිපුණොත් නේ යට හැදෙන්නේ. එහෙම නැතව වුණත් මේ ක්‍රමයට පුළුවන්. බීජ හට නොගන්නා ශාකවල පැල ලබාගත. මේ වගේ වාසියක් ලියන්න. අවාසි ප්‍රභේදන හට නොගැනීම කියන්නේ වෙනස් ලක්ෂණ සහිත ශාක හැදෙන්නේ නැහැ. ප්‍රභේදන හැදෙන්නේ නැහැ. හැදෙන ඔක්කොම මව් ශාකයට සමානයි. ප්‍රභේදන හට නොගැනීම. ඊළඟ ප්‍රශ්නේ රතු මල් සහිත හෙන්දිරික්කා ශාකයක් සුදු මල් සහිත හෙන්දිරික්කා ශාකයක් සමග මුහුම් කළ විට F1 පරම්පරාවේ සියලුම ශාක රතු මල් සහිත විය. F1 පරම්පරාවේ ශාක දෙකක් මුහුම් කළ විට ලැබෙන F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ පනට් කොටුවක් මගින් දක්වන්න. හරි. ඕක තනියම කරන්න මම පොඩි වෙලාවක් දෙන්න. ලියන්න බලන්න පනට් කොටුවක. දැන් මෙතන කියන්නේ මොකද්ද මේ රතු පාට හෙන්දිරික්ක මල් දැන් අපි මේක ගිය සතිය ප්‍රවේණියත් එක්ක කරපු නිසා ඔයගොල්ලන්ට මේක බැරි වෙන්න විදියක් නැහැ. ප්‍රවේණි විද්‍යාව පාඩමේ පනට් කොටුව කියන කොටස අපි කතා කරා. හරිද? ඒතර පනට් කොටුව දක්වන්න ලේසි. මෙන්ඩල්ගේ ප්‍රවේණියෙන් දෙනවට වඩා. ඒක අපි ගත්තොත් මෙහෙමනේ උතර හදන්නනේ. P පරම්පරාව විදිහට අරන් තියෙන්නේ රතු පාට මල් P පරම්පරාව. P පරම්පරාව විදිහට අරගෙන තියෙන කියන්නේ දෙමාපිය පරම්පරාව වල ඉඳන් ලියන්නේ මේකේ. P පරම්පරාව විදිහට අරගෙන තියෙන්නේ රතු පාට මලුයි සුදු පාට මලුයි. රතු පාටයි සුදුයි. දැන් කියලා තියෙන පළවෙනි පරම්පරාවේ කවුරුත් රතු වුණා කියලා. නේ? එවනේ කියලා තියෙන්නේ රතු මල් සහිත හෙන්දිරික්කා සුදු මල් සහිත මුහුම් කරේ F1 පරම්පරාවේ සියලුම ශාක රතු. එහෙනම් F1 පරම්පරාවේ කවුරුත් රතු වුණා නම් මේගොල්ලෝ මුහුම් වෙන්න ඕන. එහෙනම් කැපිටල් R පළවෙනි කොටුවක නම් උනොත්. සිම්පල් R. එහෙනම් මෙතන ජන්මාණු මෙතන කැපිටල් R විතරයි. මෙතන ජන්මාණු සිම්පල් R. එහෙනම් F1 පරම්පරාව පළවෙනි පරම්පරාවේ කවුරුත් 100% සිම්පල් R කැපිටල් R සිම්පල් R කියන්නේ 100%ක් රතු. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මේක පැහැදිලි වෙන්න ඕන. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් ෂෙයා එක නවත්තලා මේව කරන්න. හරිද? මෙහෙමනේ කරලා තියෙන්නේ. මුලින්ම P කියන්නේ දෙමව්පිය පරම්පරාව. දෙමව්පිය පරම්පරාවට අරගෙන තියෙන්නේ රතු පාට මල් පිපෙන හෙන්දිරික්කයි සුදු පාට මල් පිපෙන හෙන්දිරික්කයි. ඒතර පළවෙනි පරම්පරාවේ කවුරුත් 100%ක් රතු නම් අපේ ඔළුවට යන්න ඕනේ. එහෙනම් මෙයා අනිවාර්යෙන් නුමුහු. මෙයාත් නුමුහු. එහෙම වුණොත් තමයි පළවෙනි පරම්පරාවේ කවුරුත් 100%. ඔයගොල්ලන්ට විභාගෙට මෙහෙම එන්නේ නැහැ. සමහර ඒවාට මුහුම් වෙච්ච ඒවා එනවා. මුහුම් වෙච්ච ඒවා අරගෙන මෙතන පරම්පරාව හදන්න කියලා. මේකම මතක තියාගන්න එපා. ක්‍රමයේ විතරක් මතක තියාගන්න. හරිද? දැන් මෙතන එහෙනම් ජන්මාණු හැදෙන්නේ R. කැපිටල් R කියන්නේ R නේ. වෙන જાතියක් නැහැනේ. මෙතන සිම්පල් R කියන්නේ මේක. හරිද? සිම්පල් R විතරයි ජන්මාණු. එහෙනම් මේ ජන්මාණු දෙක එක වෙලේ පළවෙනි පරම්පරාව හැදෙනවා 100% රතු. මොකද කැපිටල් කියනවා රතු. ඊළඟට F2 පරම්පරාව හැදෙද්දී F2 පරම්පරාව එතකොට දෙමාපිය වෙන්නේ P2. දෙවෙනි දෙමාපිය.
දෙවන දෙමාපිය පරම්පරාව වෙන්නේ අපි පණක් කොටුව ගහගත්තා මේ විදියට වෙන් කරලා මෙහෙම මේ පිරිමි පාර්ශවය මේ ගැහණු පාර්ශවය කියලා අපි දාගත්තා හරිද මෙන්න මේගොල්ලෝ තමයි දෙමාපියෝ වෙන්නේ එතකොට capital R simple R capital R simple R හරි මේගොල්ලෝ තමයි දෙමාපිය පරම්පරාව දෙක මේ තියෙන්නේ ජන්මාන මේවට කියන්නේ අපි ජන්මානු එතකොට අපි බලමු මේ දෙන්න එකතු වුණාම හැදෙන්නේ capital R capital R මේ දෙන්න හැදෙන මෙතනින් මෙහෙම මේ රේඛාවයි යාවුනාම තමයි මේ කොටුව හැදෙන්නේ එහෙනම් මෙයා තමයි මෙතන ආපහු මේ පැත්තෙන් මෙතන එහෙනම් මෙතන කියන්නේ capital R simple R මෙතන capital R simple R මෙතන simple R ඔන්න උත්තරේ හරි ඔය කියන උත්තරේ ඕක තමයි ওই විදියට ලියන්න ඕන පණක් කොටුව එකවත් නිකන් ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ මේ විදියටම ලියන්න ඕන හරි ඕක ලියපුණ තියයි සටහන දාගන්න දැන් මට ගොඩක් අය එවලා තියෙනවා T වලින්. හරිද? T වලින් එවුවොත් මේ වැරදි. T නෙවෙයි T වලින් කියන්නේ උසනේ. එතන අකුර දීලා තියෙනවනේ. අකුර දීලා තියෙන මොනවද? cap R. එහෙනම් R වලින් ඕන ලියන්න. ඔව් හරි. R ට දැම්මනම් හරි. හරි. yang ඊට පස්සේ ඊළඟ කොටසට 6 වෙනි ප්‍රශ්නේ වල 5 වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් බලන්න මේ ප්‍රශ්නය 5 වෙනි ප්‍රශ්න එක විශ්ලේෂණය කරලා බලුවොත් ප්‍රවේණ විද්‍යාව තියෙනවා. ප්‍රවේණ විද්‍යාව තියෙන්නේ අන්තිම පාඩමේ 20 වෙනි පාඩමේ. ප්‍රජනනයේ තියෙන ප්‍රජනනය මට මතකයි 13 වෙනි පාඩමද උඩද. ප්‍රජනනය තියෙනවා. ඊට පස්සේ රුධිර පටක තියෙන පටකයේ තියෙන 11 වසරේ දෙවෙනි පාඩමේ ඊට පස්සේ ස්නායුකයන් ඒක කීප තැනක තියෙන පද්ධති වලක් තියෙනවා 6 වෙනි පාඩමේ ඊට පස්සේ 10 වසරෙත් තියෙනවා ඊට පස්සේ 11 පටක පාඩමේ තියෙනවා දැන් බලන්න මේ කොටසෙන් මේ ප්‍රශ්නෙන් විෂය කොටස් කීයක් ආවරණය වෙලාද කියලා පාඩම් කීයක් ආවරණය වෙලාද කියලා දැන් මේ විදිහට තමයි මුළු සිලබස් එකම කවර් වෙන්නනේ පේපර් එක හදන්නේ එතකොට නිශ්චිතව මෙන්න මේ කොටසෙන් එනවා කියන ප්‍රශ්න නැහැ ඒක මතක තියාගන්න ඒක නිසා අපි හැමතැනම හොඳට සියුම්ව අධ්‍යයනය කරලා තියෙනවා. අර දැන් ඔය මම මේ ඔය සම්මන්ත්‍රණ වල බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. අපි උගන්වුවාට අපි දන්නවනේ ඉගැන්වුවාට සමහර අයට යන්නේ නැති පැති තියෙනෝනේ. ඔය අන්න ඒ වගේ කොටස් ටිකක් කවර් කරගන්න තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි මම හැමතිස්සෙම ඔයගොල්ලන්ට කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ එකක්. C එකක් හෝ B එකක් හෝ S එකක් හෝ නොවේ. ඒ එකක්. ඒකකට යන්න නම් අපි කවර වෙන්න ඕන පැති තියෙනවනේ. අන්න ඒ වගේව තමයි පුළුවන් තරම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි යමු ඊළඟ 6 වෙනි ප්‍රශ්නෙට. එදිනෙදා ජීවිතයේ රසායනික ප්‍රතික්‍රියාවල භාවිත අපි බහුලව යොදා ගන්නෙමු. මේදී රසායන විද්‍යාත්මක නිපුණතාවලින් පරිපූර්ණ වීම වඩා ඵලදායී ජීවන රටාවක වැදගත් වේ. පහත සඳහන් එක් අවස්ථාවන් සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්න. දර කුඩා කැබලි ලෙසට ලිපට දැමීම. මොකක්ද අපිට ලියන්න තියෙන්නේ? දර කුඩා කැබලි ලෙසට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක පාඩම. දැන් මෙහෙම හිතන්නකෝ දර කොටයක් ලිපේ දැම්මම ඒ දර කොටේ වටේට විතරයි තාපය වැදිලා ගිනි ගන්න. මැද හරියට තාපය වදින්නේ නැහැ ඒක ගිනි ගන්න නැහැ. ඒ දර කොටේම කෑලි වලට පැලුවම හැම තැනටම ඔක්සිජන් හොඳට ගැටිලා තාපය ලැබිලා ඒ කොටස් ඔක්කොම ගිනි ගන්නවා. ඒක නිසා තමයි අපි පුළුවන් දැන් අපි දර අවුලු වන වෙලාව තියෙනෝනේ. ඒ කියන්නේ ලිපේ දර අවුලු වන වෙලාව, ඒ කියන්නේ දැල්ල හදන තැන වෙලාව.
ඒ වෙලාවේදී මහදර කෑලි දාන්නේ නැහැ. අපි පුළුවන් තරම් චූටි පතුරු දාන්න. දාලි ඉවර වෙලා ගිනි අවුල ගන්න. අවුලගෙන ඉවර වෙලා තමයි ටිකක් ලොකු දර දාන්නේ. හරිද? එහෙනම් මේ දර දැන් පොල් කට්ටක් දැන් අපි පොල් කට්ටක් පුච්චනකොට ලොකු පොල් කට්ට එහෙමම පුච්චන්නේ නැහැ. කෑලි කෑලි වලට කැඩුවා ලේසියෙන් ඒක පිච්චිලා. එහෙනම් දර කැබලි ලෙස දාන්නේ ගැටෙන වර්ගඵලයේ වැඩි කිරීම. දර කුඩා කැබලි ලෙස පැලූ විට ඔක්සිජන් සමග නැත්නම් දාහීය ද්‍රව්‍ය දහන පෝෂකය සමග ගැටෙන වර්ගඵලය වැඩිය. එහෙම ලියන්න. දාහීය ද්‍රව්‍ය දහන පෝෂකය සමග ගැටෙන වර්ගඵලය වැඩිය. එවිට පහසුවෙන් දැල්වේ. දාහීය ද්‍රව්‍ය දහන පෝෂක වායුව සමග ගැටෙන වර්ගඵලය වැඩි වීම. හරි මට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බලන්න. අතීතයේ සිටම මිනිසුන් රන් ලෝහය භාවිතා කිරීම. මේක විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න බලන්න. අතීතයේ සිටම මිනිසුන් රන් ලෝහය භාවිතා කිරීම. මොකද්ද පැහැදිලි කිරීම විද්‍යාත්මක? අතීතයේ සිටම ඉක්මනට උත්තරයක් දෙන්න බලන්න දන්න විදිහට. අතීතයේ සිටම මිනිසුන් රන් ලෝහය භාවිතා කිරීම. සරලයිනේ මේක ඇති දෙයක් නෑනේ. ඉස්සර කාලේ දැන් ඕගොල්ලෝ මේ යනවා නම් ග්‍රීක ශිෂ්ටාචාරය, රෝම ශිෂ්ටාචාරය, ඒවයි අතීත බඳුන්, අතීත මෙවලම් පළදනා ගත්තොත් දැන් ඒ කාලේ මමියක් ඒ කියන්නේ අර අපි දන්නවනේ මේ බෙහෙත් ගල් වල රෙදි වලින් ඔතපු සිරුරු, ඒ සිරුරු වල සමහර වෙලාවට මුළු ශරීරයම එහෙම නැත්නම් මූණ සම්පූර්ණයෙන් රත්තරන් සහිත පළඳනා වලින් ආභරණ වලින් ආවරණය කරනවා. හරිද? ඉස්සර කාලේ අතීතයේ ඉඳලා මිනිස්සු රත්තරන් පාවිච්චි කරලා තියෙනවා. ඉස්සර කාලේ හැබැයි අපි දන්නේ නැහැ මිනිස්සු සෝඩියම් පාවිච්චි කරා කියලා. පොටෑසියම් පාවිච්චි කරා කියලා අහලා නැහැ. හරිද? අපි අහලා නැහැ. කැල්සියම් පාවිච්චි කරා කියලා අහලා නැහැ. නමුත් ඉස්සර කාලේ මිනිස්සු රත්තරන් යකඩ වගේ ලෝහ පාවිච්චි කරලා තියෙනවා. තඹ වගේ ලෝහ පාවිච්චි කරලා තියෙනවා. ඇයි රත්තරන් පාවිච්චි කරලා තියෙන්නේ? සංකීර්ණ රසායනික ද්‍රව්‍ය වෙන් කිරීමේ ක්‍රම වලින් තොරව සරල භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකි නිසා. ඔව් හැබැයි උතන ඒ උත්තරේ ලියද්දි තව ඉස්සරහට තව කොටස් ටිකක් එක්ක අහු වෙනවා. මොකද්ද අපි ඉස්සෙල්ලම ලියන්නේ? රන් යනු සක්‍රීයතා ශ්‍රේණියේ පහළින්ම පිහිටන සක්‍රීයතාව අඩුම ලෝහයකි. ඔක තමයි ඉස්සෙල්ලම ලියන්න ඕන. රන් යනු සක්‍රීයතා ශ්‍රේණියේ පහළින්ම පිහිටන සක්‍රීයතාව අඩුම ලෝහය වේ. එහෙම ලිව්වත් හරි. අඩුම ලෝහය. මේ නිසා රන් ස්වභාවික පරිසරයේ ලෝහය ලෙසම පවතී. මේ නිසා රන් ස්වභාවික පරිසරයේ ලෝහය ලෙසම පවතී. සක්‍රීයතා ශ්‍රේණියේ පල්ලෙහායින් ඉන්නේ රත්තරන්. හරිද? අපි ලියනනේ සක්‍රීයතා ශ්‍රේණිය. ඒකේ පල්ලෙහායින් ඉන්නේ රත්තරන්. ඒක නිසා පරිසරයේ රත්තරන් තියෙන්නේ රත්තරන් විදියට. දැන් සක්‍රීයතා ශ්‍රේණියේ උඩින්ම ඉන්න සෝඩියම් පොටෑසියම්. සෝඩියම් කවදාවත් පරිසරයේ සෝඩියම් විදියට නැහැ. සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් සල්ෆේට් ඒ විදියට තියෙන්නේ. ඒවා වෙන් කරන්න අමාරුයි. නමුත් අතන ගරලා පෙරලා වෙන් කරන්න පුළුවන්. අතන ලියන්න එනවා සක්‍රීයතා ශ්‍රේණියේ පහළින්ම ඇති සක්‍රීයතාව අඩුම ලෝහය ලෙස රන් පවතී. මේ නිසා ස්වභාවික පරිසරයේ ලෝහය ලෙසම පවතී. මේ නිසා ගැරීම පෙරීම වැනි භෞතික ක්‍රම වලින් වෙන් කරගත හැකි වීම. ඒක නිසා ඉස්සර කාලේ ඉඳලා මිනිස්සු වෙන් කරනවා. රත්තරන් වෙන් කළා. වෙන් කළා ප්‍රයෝජනයට අරගෙන. හරි ඒක තමයි හේතුව. නෑ ටික ලියන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නේ ලේසි. ગેස්ට්‍රයිටිස් සමනය කර ගැනීම සඳහා මිල්ක් ඔෆ් මැග්නීසියා. මොකද ලියන්න තියෙන්නේ? ગેස්ට්‍රයිටිස් ඇතිවීමට හේතුව ආමාශික විෂයේ මොනව අඩංගු වීමෙන්? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු වීමයි. නේ ગેස්ට්‍රයිටිස් ඇතිවීමට හේතුව ආමාශික විෂයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු වීමයි. ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේ ආමාශයේ
බිත්තියේ තියෙන ශ්ලේෂ් මල ස්තරය ප්‍රදාහයට ලක් කරනවා. ශ්ලේෂ් මල ස්තරය දිය කරනවා. ඒකනේ වෙන්නේ. එහෙනම් අපි කියනවා එහෙමනම් ગેස්ට්‍රයිටිස් සමනය කර ගැනීමට අම්ලය උදාසීන කිරීම සඳහා දුර්වල භස්ම යොදාගත යුතුය. එසේනම් ગેස්ට්‍රයිටිස් සමනය කිරීමට HCl අම්ලය උදාසීන කිරීමට ગેස්ට්‍රයිටිස් සමනය කිරීමට HCl අම්ලය උදාසීන කිරීම සඳහා ગેස්ට්‍රයිටිස් සමනය කිරීමට HCl අම්ලය උදාසීන කිරීම සඳහා මොනවද ගන්න ඕන? දුර්වල භස්ම යොදාගත යුතුය. ප්‍රබල භස්ම නෙවෙයි. දුර්වල භස්ම යොදාගත යුතුය. මේ නිසා මිල්කොම් මැග්නීසියා භාවිතා වේ. පොඩ්ඩ ඒක ආයි කියන්නේ නැද්ද? ગેස්ට්‍රයිටිස් ඇතිවීමට හේතුව මොනවයි? ආමාශයක විෂය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තිබීමයි. හරිද? ආමාශික විෂය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තිබීමයි. එහෙනම් ગેස්ට්‍රයිටිස් සමනය කර ගැනීමට නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැත්නම් HCl අම්ලය ગેස්ට්‍රයිටිස් සමනය කර ගැනීමට නම් HCl අම්ලය උදාසීන කිරීමට දුර්වල භස්මයක් යොදාගත යුතුය. HCl අම්ලය උදාසීන කිරීමට දුර්වල භස්මයක් යොදාගත යුතුය. මේ නිසා මිල්කොම් මැග්නීසියා යොදාගන්න. ඊළඟ ප්‍රශ්නෙත් ඔයගොල්ලන්ට පුළුවන් ඇලුමිනියම් භාජනවල ආම්ලික ආහාර පිසීමෙන් වැළකීම. ඒක පුළුවන් මේක පොඩි කාලේ ඉඳලා ඔයගොල්ලෝ අහලා තියෙන දෙයක්. කියන්න බලන්න. ඇලුමිනියම් භාජනවල ඇලුමිනියම් අම්ල සමග ප්‍රතික්‍රියා කළ විට විෂ සහිත සංයෝග සෑදේ නැත්නම් ශරීරයට අහිතකර විෂ සහිත සංයෝග සෑදී ඇති. ඇලුමිනියම් අම්ල සමග ප්‍රතික්‍රියා කළ විට ශරීරයට විෂ සහිත සංයෝග සෑදී. B කොටස හයිඩ්‍රෝකාබන කියන පාඩමේ තියෙන පොඩි කොටසක්. මේ හයිඩ්‍රෝකාබන කියන්නේ 11 වසරේ 14 වෙනි පොඩි පාඩම. හරිද? 11 වසරේ 14 වෙනි පාඩම මේක පොඩි පාඩම. මේක ඇවිල්ලා අර අලුත් සිලබස් එකට එක්ක වැටිච්ච පාඩමක්. ඒ කියන්නේ විෂය නිර්දේශ අලුත් කරද්දී එකතු වෙච්ච කොටසක් ඉස්සර තිබුණේ නැහැ හයිඩ්‍රෝකාබන. මේ O level වලට. හැබැයි මෙහෙම එකක් තියෙන මේ හයිඩ්‍රෝකාබන වලින් මේ දක්වා O level ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් කොටසක් ඇවිල්ලා තියෙනවා. හරිද? අනිවාර්යෙන් කොටසක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන කොටස හරි ලේසි. ඒ වගේම අපිට ඒක ඇවිල්ලා තියෙන නිසා ඒකට ලකුණු ගන්නත් පුළුවන්. ඒ නිසා අපි බලමු මේ වගේ ප්‍රශ්න කොහොමද මේක උත්තර ලියන්නේ ඇති දෙයක් නෑ මේකේ. හරිද? බලමු. නිවස තුල තාපය උත්පාදනය සඳහා ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව LPG. හරිද? liquid petroleum gas ද්‍රවීකృత කියන්නේ ද්‍රව බවට පත් කරපු පෙට්‍රෝලියම් වායුව යොදා ගැනීම. LP වායුව ප්‍රොපේන් හා බියුටේන් යන වායු වල මිශ්‍රණයකි. මේ ගෙදර ගෑස් ටැංකියේ තියෙන හයිඩ්‍රෝකාබන මිශ්‍රණය. ඒකේ තියෙන හයිඩ්‍රෝකාබන දෙක තමයි ප්‍රොපේන් හා බියුටේන්. දැන් ඕගොල්ලෝ බලනවා හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද කියලා. හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් හා හයිඩ්‍රජන්. කාබන් හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය වලින් සෑදුණු සංයෝගයට තමයි කියන්නේ හයිඩ්‍රෝකාබන. මේ ප්‍රොපේන් C3H8 C3H8යි බියුටේන් C4H10යි යන වායු වල මිශ්‍රණය. හරිද? මේ පළවෙනි ප්‍රශ්නෙන් අහනවා LP වායුවේ අඩංගු සංඝටක වායු අයත් වන හයිඩ්‍රෝකාබන කාණ්ඩය කුමක්ද?
දැන් ඔයගොල්ලෝ හයිඩ්‍රෝකාබන කියන එක මොකක්ද කියලා දන්නවනේ. හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන්. කාබන් හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය දෙකෙන් පමණක් සෑදුණු කාබනික සංයෝගවලට කියනවා හයිඩ්‍රෝකාබන්. හයිඩ්‍රෝකාබන්. අපි හයිඩ්‍රෝකාබන ව්‍යුහය පදනම් කරගෙන කොටස් තුනකට බෙදමු. කොටස් තුන තමයි ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. මේ ඇල්කේන කියලා කියන්නේ මේ මෙහෙම එකක් මතක තියාගන්න. මේවා හයිඩ්‍රෝකාබනනේ. හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් හයිඩ්‍රජන්ගෙන් හැදලා තියෙන. කාබන් 4 වෙනි කාණ්ඩේ. හරි. කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. 4 වෙනි කාණ්ඩේ කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. ඒතර කාබන් හැමතිස්සෙම බන්ධන 4ක් හදනවා. කාබන්ගේ වටේ හැමතිස්සෙම බන්ධන 4ක් තියෙනවා. ඒතර මේ මෙන්න මේ බන්ධන තියෙන ආකාරය අනුව තමයි මේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින හදලා තියෙන්නේ. ඇල්කේන කියලා කියන්නේ කාබන් වටේට තියෙන්නේ තනි බන්ධන. ඒ කියන්නේ කාබන් අතර තනි බන්ධන පමණක්. ඒ කාබන් අතර මේ කාබන් දෙන්නේ කාබන් අතර තනි බන්ධන පමණක්. කාබන් අතර තියෙන්න පුළුවන් තනි බන්ධන තියෙන්න පුළුවන්. කාබන් අතර ද්විත්ව බන්ධන තියෙන්න පුළුවන්. කාබන් අතර ත්‍රිත්ව බන්ධන තියෙන්න පුළුවන්. මෙහෙම නෙමෙයි. තනියේම විතරක් තියෙනවා ඇල්කේන. හරි. දැන් බලන්න මෙයාගේ කාබන් වලට ඊළඟ අපි මේවා අඳින්දි බලන්න හැමතිස්සෙම කාබන් වලට බන්ධන 4යි තියෙනවා. ඊට වඩා තියෙන්න බෑ. අඩු වෙන්නත් බෑ. දැන් මේ කාබන් වලට 1 2 3 4. 1 2 3 4 මේ කාබන් වලට. එහෙනම් මේව ඇල්කේන. මෙතනත් මෙහෙම අඳින්න ඕන. මේ බන්ධන වල අනික් කෙලවරේ වෙන කවුරුවත් නැහැ. හයිඩ්‍රජන් ඉන්නේ. හරි හයිඩ්‍රෝකාබන්. ඔන්න ඇල්කේන. ඇල්කේන. ඕනම ඇල්කේනයක නම කෙලවර වෙන්නේ ඒන් වලින්. දැන් ඔයගොල්ලන්ට උත්තරේ ගන්න පුළුවන් උතන. ඕනම ඇල්කේනයක නම කෙලවර වෙන්නේ ඒන් කියන ප්‍රත්‍යයෙන්. මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්, හෙක්සේන්, ඒන් කොටසෙන් ඉවර වෙන්නේ. හරිද? මෙතන ඇල්කීන කියලා කියන්නේ කාබන් අතර ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් තියෙනවා. වැඩි කාබන් අතර ද්විත්ව බන්ධනයක්. එහෙනම් මේක ඇල්කීනිය. එතකොට අපි බලන්න ඕන මෙයාගේ වටේ 4යි තියෙනවනේ. 1යි 2යි මෙතන දෙකක් තියෙනවනේ. එහෙනම් 3යි 4යි. ඔන්න ඇල්කීනිය. මේව එකක් හෝ ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගන්නවා. එහෙනම් ඇල්කීනිය. කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවා ඇල්කයින. ඇල්කයින. හරි. එහෙනම් මේ ඕගොල්ලන්ට දීලා තියෙන මෙන්න මේවනේ C3H8. අනිත් එක C4H10. එතකොට C3 කියලා ගත්තොත් මේ 1යි 2යි 3යි H8යි නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එන C3H8 මෙයා තමයි ප්‍රොපේන්. C4H10 1යි 2යි 3යි 4යි හයිඩ්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් මේ දෙන්න ඇල්කේන. අන උත්තරේ ඔයගොල්ලන්ට ගන්න විදිය මම කියලා දුන්නා. එහෙනම් LP වායු අඩංගු සංඝටක වායු අයත් වන හයිඩ්‍රෝකාබන කාණ්ඩය කුමක්ද? ඇල්කේන.
ප්‍රොපේන් වායු අණුවක ව්‍යුහය අඳින්න මෙන්න මම ඇඳා C3H8 දැන් මේක අඳින්න තියෙන ව්‍යුහ සූත්‍රය ව්‍යුහය අඳින්න කියන්නේ ඔකට කියන්නේ ව්‍යුහ සූත්‍රය කියලා. ව්‍යුහ සූත්‍රය. C3H8 මෙන්න මේක අඳින්න ඕන මේක ලියලා වැරදි මේක අඳින්න ඕන. හරිද ව්‍යුහය අඳින්න කිව්වම මෙහෙම අඳින්න ඕන. C3H8 ඊළාට බියුටේන් පූර්ණ දහනයට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. මේවා නම් ඉතින් පොඩි පන්ති වල අපි ඉගෙන ගන්න ඒවානේ. පූර්ණ දහනය කියන්නේ හොඳට අහගෙන ඉන්න. පූර්ණ දහනය කියන්නේ යම් ද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගිනි අරගෙන සම්පූර්ණයෙන් කාබන් ඩයොක්සයිඩුයි ජලයයි බවට පත් වෙනවා. යම් ද්‍රව්‍යයක් දහනය වෙලා ඔක්සිජන් එක දහනය වෙනවා කියන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා සම්පූර්ණයෙන් කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට පත් වෙනවා. ඉතින් ඔය සමීකරණය ලියන්න තියෙන්නේ බලාගන්න මම ලියන්න පෙන්නන්න මේක. දැන් මෙතන තියෙන ප්‍රොපේන් එහෙනම් ප්‍රොපේන් C3H8 ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැදෙනවා ජලයයි ඉතලා කාබන් ඩයොක්සයිඩ් දාමු. කාබන් ඩයොක්සයිඩ් උයි ජලය. CO2 ධන H2. දැන් අපි මේක තුලිත කරමු. මෙතන කාබන්ලා 3 දෙනෙක් ඉන්නවා. හරි මේ පැත්ත C3 එහෙනම් මම මෙතෙන්ද 3 ඉලක්කම දානවා. හරි 3 ඉලක්කම දානවා. මෙතන හයිඩ්‍රජන්ලා 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් H2O නේ. එහෙනම් මම මෙතෙන්ද 4 ඉලක්කම දානවා. දැන් මේ පැත්තේ කාබන් 3යි මේ පැත්තේ කාබන් 3යි. මේ පැත්තේ හයිඩ්‍රජන් 8යි මෙතන 4 වරක් 2 8යි. හරි මේ ටික පැහැදිලි නේ. දැන් අපි මේ පැත්තේ ඔක්සිජන් බලමු. 3 වරක් 2 6යි 6යි 4යි මෙතන 4 වරක් 1 4යි 4යි 6යි 3 වරක් 2 6යි නේ 6යි 4යි 10යි මෙතෙන්ද දාන්න පහේ ඉන්නවා. ඔන්න තුලිතයි. C3H8 ධන 5යි O2 ඊතලය 3යි CO2 ධන 4යි H2O තුලිත කරා. සර් කරේ ප්‍රොපේන් වලද? ඔව් ප්‍රොපේන් ප්‍රොපේන් නෙවෙයිද දීලා තියෙන්නේ බියුටේන් නේ. නෑ සර් බියුටේන්. බියුටේන් උත් අපි අරමු. C4H10 ධන O2 ඊතලය CO2 ධන H2O කාබන් 4යි මේ පැත්තට 4ක් දාන්න. හයිඩ්‍රජන් 10යිනේ මේ පැත්තට 5ක් දාන්න. හරි එතකොට කාබන් 4යි හයිඩ්‍රජන් 10යි අසලත් එක 10යි. දැන් මේ පැත්තේ ඔක්සිජන් බලන්න. 4 වරක් 2 8යි. හරිද? 5 වරක් 1 8යි. 8යි 5යි කීයද? 13යි. මෙතන ලියන්න 13 බෙදීම 2. හරිද? ඕන්නම් ඔය විදියට තියන්න. ලකුණු දෙනවා. 13 බෙදීම 2 දාලා තියන ලකුණු දෙනවා. ඕගොල්ලන්ට නිකන් බෙදීමේ ලකුණක් තියන්න කම්මැලි වගේ නම් ඔක්කොම දෙකෙන් ගුණ කරන්න. එතකොට අපිට ලියන්න පුළුවන් දෙවරක් C4යි H10යි. ධන. එතන දෙකෙන් ගුණ කරාම 2ට 2 කැපෙනවා. එතකොට 13යි O2. ඊතලය. මෙතන 8යි CO2 ධන 10යි H2O. ඔය දෙකටම ලකුණු දෙන්න. හරි. කවුරු හරි දරුවෙක් ලියලා තිබුණොත් එම භාගේ ඒ ගැටලුවක් නැහැ. එහෙම නැතුව මෙහෙම දෙකෙන් ගුණ කරලා ලිව්වා ඒත් ගැටලුවක් නැහැ. මේ දෙකටම ලකුණු දෙන්න. අර්ධ දහනය කියන්නේ කිසියම් ප්‍රශ්නයක් අහලා තියෙන අර්ධ දහනය කියන්නේ කිසියම් ද්‍රව්‍යයක් දහනයේදී නැත්නම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් ජලයට අමතරව නොදැවුණු කාබන් අංශු කාබන් මොනොක්සයිඩ් වගේ ද්‍රව්‍ය සහිතව දැවෙනවා නම් අපි කියන එකට අර්ධ දහනය කියලා.
සම්පූර්ණයෙන්ම කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට පත් වෙනවා නම් පූර්ණ දහනය. කාබන් මොනොක්සයිඩ් නොදැවුණු කාබන් අංශු සහිතව දැවෙනවා නම් අර්ධ දහනය. හරි ඊළඟ ප්‍රශ්නේ ප්‍රොපේන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. ප්‍රොපේන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. මේකනේ C3H8 ඊතල දෙකක් දාගත්ත කාබන් 12යි 12 වතුනයි එකතු කරා හයිඩ්‍රජන් එකයි එකේ වටයි 12 වරක් 3 36යි එක් වරක් 8 8යි 8යි 6යි 14න් 4 එකක් ගියා උත්තරේ එනවා 44යි හරිනේ නේ ඊට ගන්න සාපේක්ෂ අණු ස්කන්ධය 44යි එහෙනම් මට කියන්න ප්‍රොපේන් මවුලයක් කියන්නේ ග්‍රෑම් කීයක්ද? ග්‍රෑම් 40. ග්‍රෑම් 44. 44. මේ සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තම එතන මවුල එකයි. හරි ඊළඟ ප්‍රශ්නය. ප්‍රොපේන් ග්‍රෑම් 88.8ක් පූර්ණ දහනයට ලක්වීමෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය. සර් 8.8 නේ තියෙන්නේ. ඔව් 8.8 තියෙන්නේ. ප්‍රොපේන් 8.8 ග්‍රෑම් ස්කන්ධයක් පූර්ණ දහනයට ලක්වීමෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය. මේකේ ෂෙයා කිරීම නවත්තලා ඔයගොල්ලන්ට පේන විදිහට ඒක හදන්න. ඒක හදන පිළිවෙල බලා ගන්න. මේව ගන්නවා කියන්නේ ග්‍රෑම් 8.8. මම ඒක මෙතන ලියා ගන්නවා. ගත්ත ස්කන්ධය 8.8 ග්‍රෑම්. හරිද? මෙතනින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය හොයන්න තියෙනවා. බලා ගන්න. ඉස්සෙල්ලාම සමීකරණය ලියන්න ඕනේ. හරිද? දැන් අපි මැකුවට ආපහු ලියන්න වෙනවා. C3H8 ධන O2 ඊතලයක් CO2 ධන H2O. ලියලා හරියන්නේ නැහැ තුලිත කරන්න ඕනේ. ඔන්න ලිව්වා ඊළඟ තුලිත කරමු. මෙතන 3ක් තියෙන නිසා මෙතෙන්ට 3 දැම්මා. මෙතන 8ක් තියෙන නිසා මෙතෙන්ට 4 දැම්මා. 4 වරක් 2යි 3 වරක් 1 3යි ඒක හරි. දැන් ඔක්සිජන් ගාවම 3 වරක් 2 6යි 6 4යි 10යි මෙතෙන්ට 5යි. හරි. දැන් ඔන්න මම මෙහෙම ලියනවා. හරිද? දැන් ඕගොල්ලෝගේ මම අහන කොටස් දෙකක් මම මේ ගන්නන්නේ දැන් ප්‍රශ්නෙට අදාළේ විතරක් නෙවෙයි. මට කියන්න ප්‍රොපේන් මවුල එකක් හොඳට මේ ටික තේරුම් ගන්න. ප්‍රොපේන් මවුල එකක් දහනය කරන්න ඔක්සිජන් මවුල කීයක් ඕනද? ඔය ලියා ගන්න ඕගොල්ලන්ට බැරි නම් ලියා ගන්න. තා වැදගත්. ප්‍රොපේන් මවුල එකක් දහනය කරන්න ඔක්සිජන් මවුල කීයක් ඕනද? ප්‍රොපේන් මවුල එකක් දහනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් පිට වෙනවද? ප්‍රොපේන් මවුල එකක් දහනය කරනකොට ජලය මවුල කීයක් පිට වෙනවද? කොහොම ඉන්ධන දෙකක් දීලා අහන්න පුළුවන් පරිසරයේ ගෝලීය උණුසුම ඉහළ යාමට වඩා දායක වන ඉන්ධනය කුමක්ද කියලා අහන්නත් පුළුවන්. මේ බලන්න මම මෙන්න මෙහෙම ලියනවා. හරිද? මේ බලන්න. මෙතන මොකුත් නැහනේ. මම මෙතන ලියනවා 1 කියලා. මොකුත් නැහැ කියන්නේ 1. 1. මෙතන 5 තියෙන නිසා මම ලියනවා 5. මෙතන 3 තියෙන නිසා මම ලියනවා 3. මෙතන 4 තියෙන නිසා මම ලියනවා 4. මේ මම ලිව්වේ මවුල අනුපාත. ප්‍රොපේන් මවුල 1ක් ඔක්සිජන් මවුල 5ක් එක්ක ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් මවුල 3කුයි ජලය මවුල 4කුයි යන්නේ. ඔන්න මවුල අනුපාත. ඔය තියෙන්නේ මවුල අනුපාත. එහෙනම් මම ඔයගොල්ලෝගේ අහපු ප්‍රශ්න වලට උත්තර මම කියන්නම් දැන්. ප්‍රොපේන් මවුල 1ක් එක්ක ඔක්සිජන් මවුල ප්‍රතික්‍රියා කරන 5. ප්‍රොපේන් මවුල 1ක් දහනය වුණාම කාබන් ඩයොක්සයිඩ් මවුල 3ක් ඇති. ප්‍රොපේන් මවුල එකක් දහනය වුණාම ජලයේ මවුල 4ක් ඇති. හරිද?
ඔය තියෙන මවුල අනුපාතය. හැබැයි ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ අහලා තියෙන මවුල නෙවෙයි. ප්‍රොපේන් ග්‍රෑම් 8.8ක් දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් කොච්චරක් පිට වෙනවද? ඒක හොයන්නේ මෙහෙම. හරිද? මම ආයෙ මෙතන යටින් ලියන්නම්. C3H8 ධන O2 ඊතලයක් CO2 ධන H2O. ඉස්සෙල්ලා මේක තුලිත කරන්න ඕන. මෙතෙන්ට 3, මෙතෙන්ට 4, මෙතෙන්ට 5. තුලිතයි. දැන් අපි මෙතනින් පටන් ගන්න. මේ දෙන්න අතර සම්බන්ධය හදන්න. C3H8 ග්‍රෑම් 8.8කින් කොච්චර කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවද? එතකොට අපි මේවයි සාපේක්ෂ අනුපිස්කන්ධ හොයන්න. බලා ගන්න. කාබන් 12යි 12 ඒවා 3යි. හයිඩ්‍රජන් 1යි 1 ඒවා 8යි. එතකොට 12 සරත් 3 36යි 8යි උත්තරේ එනවා 44යි. හරිද? මෙතන කාබන් 12යි 12 ඒවා 1යි ඔක්සිජන් 16යි 16 ඒවා 2යි ඒ වගේම තුනක් තියෙනවා. මෙහෙම දාන්න ඕන අනිවාර්යෙන් මෙතන තියෙන එක බලහන් ඇතුලේ දාන්න ඕන. ඒ වගේම තුනක් තියෙනවා. එතකොට 12 සරක් එක 12යි 16 වරක් දෙක 32යි 32යි 12යි 44යි 44 ඒවා 3. 4 වරක් 3 12න් 2 එකක් ඉතුරුයි. 4 වරක් 3 12යි 1යි 13යි. එහෙනම් ඔන්න අපිට අනුපාතය ආවා. ස්කන්ධ අනුපාතය. මේකට කියන්නේ ස්කන්ධ අනුපාතය. මේවා ග්‍රෑම් 44කින් මේවා ග්‍රෑම් 132ක් ඇදෙනවා. ඔන්න අපි ස්කන්ධ අනුපාතය හොයාගත්තා. හරිද? ප්‍රොපේන් ග්‍රෑම් 44කින් කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 132ක් හැදෙනවා. 132ක් හැදෙනවා. එහෙනම් මම ලියන මෙහෙම. ප්‍රොපේන් ඔන්න මම දැන් මෙතන ලියන්නේ ගාන හදන විදිය. උඩ බලා ගන්න. ප්‍රොපේන් කියන්නේ C3H8 නේ. C3H8 ග්‍රෑම් 44කින් සෑදෙන CO2 ස්කන්ධය සෑදෙන CO2 ස්කන්ධය සෑදෙන CO2 ස්කන්ධය කීයද? ග්‍රෑම් 132යි. හරිද? ඔන්න මම ඒක වාක්‍යයක් විදිහට ලිව්වා. ඊට පස්සේ මම ලියනවා මෙහෙම. C3H8 ප්‍රොපේන් ග්‍රෑම් 1කින් සෑදෙන CO2 ස්කන්ධය 44කින් 132 නෑ එකකින් බලන්න 132 බෙදනවා 44 එකකින් බලන්න ඒ ගාන බෙදුවා අර ගාන 44කින් 132ක් හැදෙනවා නම් ග්‍රෑම් එකකින් කීයක් හැදෙනවද බලන්න 132 40යි. එහෙනම් බලන්න C3H8 ග්‍රෑම් 8.8කින් සෑදෙන CO2 ස්කන්ධය 132 144න් බෙදලා වැඩි කරනවා 8.8. 8.8න් වැඩි කරනවා. හරි. දැන් ඉතින් ඔක සුළු කරගන්න. උත්තරයක් එයි. 44 ඒවා 3යිනේ 132 නේ. 44යි 88යි 88යි 132යි 44 ඒවා 3යි. එහෙනම් 8 වරක් 3 24න් 4 එකක් ඉතුරු 8 වරක් 3 24 එකයි 25යි උත්තරේ එනවා 25.4යි ග්‍රෑම් 25.4යි ග්‍රෑම්. ඔක හදා ගන්න පිළිවෙල කරන්න මේ ටිකක් ලියා ගන්න මේක ගොඩාක් වැදගත්. ඔන්නවා තමයි මම අර මේකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න වගේව ටිකක්. ඔයගොල්ලෝ දැන් ওই මවුලේ පාඩම් හැම ඉවරයි දැන් 10 වසරේ. ඒ වුණාට ප්‍රශ්න වලට එන්නේ ඔන්න වගේව ඉන්නේ. අපි දැනගන්න ඕන ප්‍රශ්න රටා. හරි. විසි 6.4ද 26 නේ 8 වරක් 3 24න් 4 දෙකක් විතර 8 වරක් 3 24 නේ 26 26.4 26.4
හරිනේ අපි යන් ඊළඟ කොටසට දැන් වෙලාව ඇති යකඩ මල බැඳීම මිනිසාට මහත් අභියෝගයකි. යකඩ මල බැඳීම සඳහා මල බැඳීම පරීක්ෂා කිරීම සඳහා කළ ක්‍රියාකාරකමක ඇටෝම් 3ක් පහත රූපයේ දැක්වේ. පළවෙනි එකේ තියෙන පිරිසිදු යකඩ ඇන දෙකක් දාලා තෙල් තට්ටුවක් දාලා තියෙනවා. කියන්නේ ජලය තුලනේ ගිල්ලලා ඇත්තේ. ඊට පස්සේ ඇල් ජලය තුල පිරිසිදු යකඩ ඇන දෙකක් දාලා තියෙනවා. අනිත් එකේ නිකම්ම දාලා වාතයේ කැල්සියම් ක්ලෝරයිඩ් කැට දාලා තියෙනවා. ඔය කැල්සියම් ක්ලෝරයිඩ් කැට වලින් කරන්නේ ජලය අවශෝෂණය කරගන්න එක. හරි. අපි බලමු ප්‍රශ්න ටික. XYZ ඇටෝම් 3 දින කිහිපයකට පසු XYZ ඇටෝම් වල ඇති යකඩ ඇන සම්බන්ධ නිරීක්ෂණ. ඔය ඔතන ඔය තෙල් තට්ටුව දාපු එකේ දාලා ඇති නටවා නිවාගත් ජලය. මට කියන්න බලන්න මේවයි නිරීක්ෂණ. X වල මල බැඳිලාද නැත්නම් මට කියන වැඩිපුරම මල බැඳෙන්නේ මේ තුනෙන් මොකේද? XYZ වලින්. ජලයේ තියෙන. ඔව් L ජලයේ තියෙන එකේ Z වල. XY වල මල බැඳෙන්නේ නැහැ. නැත්නම් ඊට අඩුවෙන්. මොකක්ද හේතුව? X වල ඔය නට අතර පොඩ්ඩක් ඒක මාක් කරගන්න නටවා නිවාගත් ජලය කියලා මම හිතන්නේ ඒක වෙන්න ඕන උත්තරේ. හරි. නටවා නිවාගත් ජලය කියලා මාක් කරගන්න. මොකද මේ එතන අනිවාර්යෙන් මේ නැත්නම් අපිට උත්තරයකට යන්න බෑනේ. තෙල් තට්ටුව විතරක් තිබ්බ බෑ. ඇතුලේ ජලය තියෙන්න බෑ. නටවා නිවාගත් ජලය තියෙනකොට ඒකේ තේරුම ඒකේ වාතය නැහැ. නටවා නිවාගත් ජලය තුල ඔක්සිජන් නැහැ. තෙල් තට්ටුව දැම්මම නැවත ඔක්සිජන් දිය වෙන්නේ නැහැ. එහෙනම් වාතය නැති නිසා යකඩ ඇන මල කඩ කන්නේ නැහැ. හරිද? එහෙනම් පළවෙනි X වල මල කඩ කන්න නැති වෙන්න හේතුව වාතය. වාතය නොමැති වෙන. Y වල කැල්සියම් ක්ලෝරයිඩ් වලින් ජල වාෂ්ප අවශෝෂණය කරනවා. එහෙනම් Y වල ජල වාෂ්ප ජලය නැහැ. එහෙනම් Y මල කඩ කන්නේ නැත්තේ ජලය නැති නිසා. L ජලයේ ওই දෙකම තියෙන. ජලයයි වාතයයි දෙකම තියෙන මල කඩ කනවා. එහෙනම් උත්තරේ අපි ගමු. දින කිහිපයකට පසු XYZ ඇටෝම් වල ඇති නිරීක්ෂණ යකඩ ඇන සම්බන්ධ නිරීක්ෂණ XY මල බැඳී නැත. Z මල බැඳී ඇත. මල බැඳී ඇත. ඊළඟ දෙවෙනි එකේ කියන X නලයට ඉහළින් තෙල් තට්ටුවක් යදන්නේ ඇයි? වාතය නැවත දියවීම වැළැක්වීමට. වාතය නැවත දියවීම වැළැක්වීමට. Y නලයට කැල්සියම් ක්ලෝරයිඩ් යොදා ගැනීමට හේතුව ජල වාෂ්ප අවශෝෂණය කිරීම සඳහා. නලය තුල ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීම සඳහා. නලය තුල ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීම සඳහා. ඉහත පරීක්ෂණයෙන් ගත හැකි නිගමනය මල බැඳීම සඳහා ජලය හා වාතය අත්‍යවශ්‍ය බව. මල බැඳීම සඳහා ජලය හා වාතය අත්‍යවශ්‍ය බව. හරි ඊට පස්සේ අපිට 7 8 9 කියන ප්‍රශ්න තියෙනවා. හරි මට අද පොඩ්ඩක් විනාඩි 10ක් විතර කලින් මේක ඉවර කරන්න වෙනවා. ඒක නිසා මම දැන් අද මේ ඊළඟ ප්‍රශ්න කතා කරන්න ගන්නෙ නැහැ. මේ පොඩ්ඩක් වේලාසනින් ඉවර කරන්න වෙනවා පොඩි විශේෂ හේතුවක් නිසා. ඒක නිසා මම අදට මෙතනින් මේ නවත්තනවා.